ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් දරුවෝ හැමදෙනාටම පුතේ අද සාදරයෙන් පිළිගන්නවා A level ICT online පන්තියට. ඉතින් මේ වෙනකොටත් අපි සාකච්ඡා කරමින් පවතින්නේ විභාගයේදී සාමාන්‍යයෙන් අපිට B කොටසේ ලකුණු 15ක් ඒ වගේම MCQ වලටත් ලකුණු දෙකක් විතර වෙන network address පිළිබඳව. ඉතින් පුතේ මේ වෙනකොටත් මම පුතාලට මේ network address වලින් නිර්මාණය වෙන්න පුළුවන් ගැටලු රටාවක් කිහිපයක්ම කරා. ඒ වගේම මම අද දිනේදී මේ network address සාකච්ඡාව අවසන් කරනවා තවත් විශේෂ වූ රටාවන් තුනක් උගන්වලා. එතකොට මම හිතනවා මම මේ දින 4ක් තිස්සේ පේපර් සාකච්ඡා කරමින් පුතාලට මේ network address පිළිබඳ MCQ සහ රචනා ගැටලු කියලා දීලා අවසන් වුණාට පස්සේ පුතේ ඔයාලට ඕනෑම විභාගයක ඕනෑම network ගැටලුවක් ඉතාමත්ම පහසුවෙන් විසඳ ගන්න හැකියාව ලැබෙයි. මොකද මම හිතනවා මම network රචනා ගැටලු විසඳපු තරම් මම හිතන්නේ ඔයාලට සාමාන්‍ය ක්ලාස් එකකදීවත් විසඳ ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් එහෙනම් අපි හැරෙමු අද මම විශේෂයෙන් කතා කරන මෙන්න මේ අවස්ථාවන් ගැන. එකක් ඇවිල්ලා කොහොමද උපජාලාවරණය වෙනස් වෙන්නේ? මොකද අපි මෙතෙක් කරපු සහ ඉතිහාසයේ ගත්තොත් එහෙම ගැටලු එකම උපජාලාවරණය තමයි පුතේ සෑම අවස්ථාවකම ආවේ. නමුත් හදිසියෙවත් උපජාලාවරණය වෙනස් වුණොත් මොකද අපි කරන්නේ? වෙනස් වෙන අවස්ථාවක් ආවොත් අපි මොකද කරන්නේ? එහෙනම් අද ඒ සම්බන්ධව කතා කරනවා. ඒ වගේම සත්කාරක ලිපින පරාසයෙන් බෙදනකොට අපි පුතේ එක්ක 64 නම් 64 ගානේ බෙද්දා, 32 නම් 32 ගානේ බෙද්දා. අපි කොහොමද අසමාන අවස්ථාවන් තියෙනකොට බෙදා දක්වන්නේ? මෙන්න මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒ වගේම විශේෂයෙන් පුතාලා 2017 අවුරුද්දේ network ගැටලුව ආරම්භ බැලුවොත් එහෙම පුතාලට ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. මොකද පුතේ ඒකේ කතා කරනවා අභ්‍යන්තර ජාල කියලා අලුත් දෙයක්. අභ්‍යන්තර ජාල කියලා. ඉතින් එහෙනම් මේ අභ්‍යන්තර ජාලයක කොහොමද උපජාල බෙදන්නේ? මෙන්න මේ පිළිබඳවත් මෙන්න මේ කියන රටාවන් තුන ගැන අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පස්සේ පුතාලට අය network ගැන කිසිම දෙයකට බය වෙන්න අවස්ථාවක් නැති වෙයි. ඉතින් එහෙනම් අපි තවත් කාලය ගන්නෙ නැතුව අපි හැරෙමු අපේ පළවෙනි ගැටලුවට. පළවෙනි ගැටලුවට හැරෙනකොටම මේ ගැටලුව අපි පුතේ ගිය සතිය අවසන් කරද්දි කරපු ඒකේ මේ ගැටලුවේ කොටස් කිහිපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි කොටස අපි ගිය සතියේ කරා. ඉතින් හදිසිය හරි ගිය සතියේ අන්තිම වෙනකොට ලෙෆ්ට් වෙච්ච දරුවෙක් හරි ඉන්නවනම් එහෙම නැත්නම් සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවනම් මම මේ ගාන ඉක්මනින් මුල ඉදම්ම විසඳගෙන එන්නම්. මේකේ දෙවනි ප්‍රශ්නෙට යන්න කලින් මේ දෙවනි ප්‍රශ්නෙට යන්න කලින් මම පොඩ්ඩක් මේකේ පළවෙනි කොටස අවසන් කරලා ඉන්නම් පුතේ. කාට හරි මේ දේ අමතක නම් මතක් කරගන්න. ඉතින් එහෙනම් බලන්න ප්‍රශ්නේ කියනවා හොග්වර්ට්ස් විශ්වවිද්‍යාලය තුල ඉංජිනේරු කළමනාකරණ නීති හා විද්‍යාලයේස පීඨ 4ක් වෙන වෙනම ගොඩනැගි. පුතේ මේ දරුවෙක් කියන පොඩ කැඩි කැඩි ඇහෙන්නේ කියලා පුතාලට පැහැදිලි වෙහෙනවද? ඔව් නම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න. මන්ට වයි කියලා රිප්ලයි එකක් දෙන්න. හරි. පැහැදිලි වෙහෙනවා කියලා කියනවා. හරි. ඕකේ. පීඨ 4ක් වෙන වෙනම ගොඩනැගිලි වල පීඨ ආයත. සෑම පීඨයක් සඳහාම පරිගණක විද්‍යාගාරයේ බැගින් නැති අතර ඒවා සඳහා පරිගණක පිළිවෙලින් 50 30 40 56. එතකොට පුතාලට පේන්න තියෙනවා මෙතන උපජාල 4ක් තියෙනවා. මේ උපජාල 4 උපරිම පරිගණක තියෙන්නේ පුතේ 50යි 30යි 40යි 56 බැගින්. එතකොට අපි ගිය සතිය ඉගෙන ගත්තා. එහෙනම් මෙන්න මේ IP address එකට අපි කොටක් බිටු මේ පරිගණක 64ක් බැගින් සම්බන්ධ කරගන්න සත්කාරක ලිපින ලබා දෙමු කියලා අපි 64 128 192 කියන අවස්ථාවන් ටික ගත්තා. ඉතින් මතක් වෙන්නත් එක්ක මම මෙතන ලියන්නම්. කොහොමද අපි ගත්තේ 192යි 178යි 15යි බිඳුව දුන්නා පළවෙනි එක්කෙනාට ඊළඟ එක්කෙනාට ඊළඟ 64 දුන්නා 192යි 178යි 15යි 64 මෙතනට දුන්නා 192යි 178යි 15යි 128 මෙතනට දුන්නා 192යි 178යි 15යි 192 මෙතනට දුන්නා. ඉතින් පුතාලට මම හිතනවා මතක ඇති. අපි එයාලට 64 බැගින් බෙදලා දුන්නා. මොකද පුතේ 64 බැගින් බෙදලා දුන්නේ මේක ක්ලාස් C එකක්. 192 කෙන් පටන් ගන්න ක්ලාස් C එකක්. එයාගේ ලිපින 256ක් තියෙනවා. මෙතන උපජාල 4යි තිබ්බේ. එහෙනම් 4ට බෙද්දාම අපිට 64ක් ආවා. 64 ඇතුලේ 54 30 40 56 කියන ඔක්කොම ගැන නිරූපණය වෙනවා. ඒ නිසා අපි සමානව 64 බෙගින් බෙදාගෙන ගියා. ඊට පස්සේ සත්කාරක ලිපින පරාසය අපි ලබා දුන්නේ පුතේ ජාල ලිපින ටිකක් එකතු කරා 192යි 178යි 15යි එක අපි දන්නවා අපේ පුතාලා මේ network host කියලා තියෙන ජාල ලිපිනේ මේකේ අපි host එකට එකක් එකතු කරන්න අවශ්‍යයි
ඒ වගේම පරාසය අවසානයේ කියන්නේ විකාශන ලිපිණෙන් එකක් අඩු කරන්න ඕනේ. හැබැයි මෙතන විකාශන ලිපිණේ අපිට ලියන්න කියලා නෑ. මට පුළුවන් නම් පුතාලා කියන්නේ ඉංජිනේරු ෆැකල්ටි එකේ විකාශන ලිපිණේ මොකක්ද වෙන්නේ පුතේ? අපේ දරුවෙක් උත්තරයක් දෙමු බලන්න. පුතේ ඉංජිනේරු ෆැකල්ටියේ මොකක්ද විකාශන ලිපිණේ වෙන්නේ? හරියට හරි ශාක්‍ය පුතා. හැබැයි පුතා 63 කියන එක විතරයි ලෙවල තියෙන්නේ. උත්තරේ දෙන්නේ සම්පූර්ණ IP address එක ඕනේ ශාක්‍ය. එහෙනම් ඒකේ විකාශන ලිපිණේ වෙනවා පුතේ 192යි 178යි 15යි 63. එතකොට අපි දන්නවා පරාසය ලියනකොට ඒකේ අන්තිම හෝස්ට් එකෙන් එකක් අඩු කරන්න ඕනේ. කියන්නේ එහෙනම් පරාසය වෙනවා 192යි 178යි 15යි 62 කියලා. ඉතින් එහෙනම් යම් කිසි දරුවෙකුට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් පසුගිය දවස් ටිකේ මම හිතන්නේ මේක ලෝක අපරාධයක්. මොකද අපි මේ නෙට්වර්ක් ගැටලු විසඳන විදිහ සරලව සාකච්ඡා කරා. ඉතින් ඒකට සාක්ෂි දරයි නිතරම සම්බන්ධ වෙච්ච දරුවෝ. ඊළඟට කළමනාකරන ෆැකල්ටි එක ගත්තොත් එහෙම පුතේ 192යි 178යි 15යි 65 සිට 192යි 178යි 15යි අපි දන්නවා 126 එන්න ඕනේ. මොකද 127 බ්‍රෝඩ්කාස්ට් එකේ එකක් අඩු වුණාම 126 එනවා. නීති ගත්තොත් 192යි 178යි 15යි 129 ඉඳන් 192යි 128යි 15යි 190 වෙනවා පුතේ. ඒ වගේම 192යි 178යි 15යි 193 ඉඳන් 192යි 128යි 15යි 254 වෙනවා. 255 කියන බ්‍රෝඩ්කාස්ට් එකේ ඒක. දැන් මේකේ කතානායකයා අද දවසේ අපේ කතානායකයා වෙන්නේ මේ උපජාලාව. දැන් මෙතන උපජාල හතරක් තියෙනවානේ. උපජාල හතරක් තියෙනවා. එතකොට මෙන්න මේ ගැටලුවේ කොතනකවත් අපිට උපජාලාවරණය සඳහන් කරලා නැහැ. හැබැයි අපේ පුතාලට මම කියලා දුන්නා පුතේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ තියෙන උපජාල ප්‍රමාණය ඔයාලා දන්නවා නම් උපජාල ප්‍රමාණය සමානයි 2n කියන සූත්‍රයට ආදේශ කරන්න. ඊට පස්සේ උපජාල ප්‍රමාණය 4යි. 4ක් හදන්න නම් n කීයක් වෙන්න ඕනේද? සබ්නෙට් බිට් මේ n කියන්නේ සබ්නෙට් බිට් නේ පුතේ. එහෙනම් සබ්නෙට් බිට් අඩුම දෙකක් වෙන්න අවශ්‍යයි 4ක් හැදෙන්න. දෙකේ දෙවෙනි බලය තමයි 4 වෙන්නේ. එහෙනම් n කියන්නේ 2. එතකොට අපි කියවා මේ සබ්නෙට් බිට් ගණන පුතාල උපජාලාවරණය සඳහන් කරනවා. ඒ කියන්නේ අපි දන්නවා ක්ලාස් C එක තියෙන නෙට්වර්ක් හෝස්ට් කියන. එතකොට නෙට්වර්ක් එක එකේ පිටු 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. ඊට පස්සේ මොකද්ද මම පුතේ කිව්වේ? හෝස්ට් එකට මෙතනින් ආපු පිටු දෙක දාන්න. 1යි 1යි ඉතුරු ඒවා බිංදුවේව දාලා සම්පූර්ණ කරන්න පිටු 32. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ මේක දශමයට හැරෙව්වොත් 255යි 255යි 255යි. මෙතන ගත්තොත් 1 2 4 8 32 64. මෙතනින් 64යි 128යි 192. එහෙනම් මේ හතරෙම උපජාලාවරණය සමාන වෙනවා 255යි 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 192. හතරට මෙන්න ඕක. දැන් ඕක අපි දන්නවා. දැන් අපිට කොහොමවත් ගැටලුව විසඳ ගන්න පුළුවන් කියන විශ්වාසය මටත් තියෙනවා. මාත් එක්ක මේකට සම්බන්ධ වෙච්ච දිගටම පුතාලටත් තියෙනවා කියලා මම හිතුවා. හැබැයි පුතේ අපිට ගැටලුවට අලුත් මේ ඇතුළත් වෙනවා මෙන්න මේ වගේ කොටසක්. බලන්න මෙයා කියනවා විද්‍යාපීඨයේ සතුව තිබූ පරිගණක විද්‍යාගාරය. විද්‍යාපීඨය වෙන්න මේ විද්‍යාපීඨයේ සතුව තිබූ පරිගණක විද්‍යාගාරය කොටස් දෙකක් වන ලෙස වෙන්කර අලුතෙන් ආරම්භ කරන ලද තාක්ෂණ පීඨයේ සඳහා එක් කොටසක් ලබා දෙන ලදී. එම නව විද්‍යාපීඨ පරිගණක විද්‍යාගාරය සඳහා පරිගණක 30ක්ද අන්න එයා කියනවා දැන් විද්‍යාගාරයේ දැන් පරිගණක 30යිලු තියෙන්නේ. විද්‍යාගාරය සඳහා පරිගණක 30ක්ද තාක්ෂණ පීඨ පරිගණක විද්‍යාගාරය සඳහා පරිගණක 26ක්ද වෙන්කර උපජාල දෙකක් සකස් කර. ඒ කියන්නේ මේ විද්‍යා කියන පීඨයේ පුතේ තවත් කොටස් දෙකකට කඩලා තියෙනවා. එකක් විද්‍යා කියන නමින්ම අනිත් එක ඇවිල්ලා පුතේ තාක්ෂණ කියන නම. තාක්ෂණ කියන නම. එහා විද්‍යා කියන එකට පරිගණක වෙන් කරනවා පුතේ 30ක්. ඒ වගේම තාක්ෂණ කියන එකට පරිගණක වෙන් කරනවා පුතේ මෙයා 26ක්. 26ක්. ඒකල කියනවා වෙන්කර උපජාල දෙකක් සකස් කර ඇත. නව පරිගණක විද්‍යාගාර දෙකේ උපජාලාවරණය IP ලිපින පරාසය සහ විකාශන ලිපින පහත ආකෘතිය අනුව ලියා දක්වනවා. දැන් අපි පැටලෙනවා. දැන් අන්න අපිව අතරමං කෙරෙව්වා. දැන් මාර කේස් එකනේ පුතා. මේකේ ලිපින 256යි තියෙන්නේ ක්ලාස් C IP එකක් තියෙන්නේ. ඒ 256 අපි 64 බැගින් බෙද්දා. 64 බැගින් බෙදලා අපි උපජාලාවරණත් දැන් හොයලා ඉවරයි. දැන් එතකොට මෙයා කියනවා
තව අලුතෙන් විද්‍යාපීඨ තාක්ෂණ පීඨයක් මේකට ඇතුළත් කරන්න ඕනේ කියලා. එහෙනම් අපේ පුතාලා කියන්නේ දැන් පීඨ කීයක් තියෙනවද මේ විශ්වවිද්‍යාලේ? ඔක්කොම පීඨ දැන් කීයක් තියෙනවද? අපේ පුතාලා උත්තරයක් දෙන්න බලන්න. කලින් තිබ්බේ 4යි දැන් පීඨ කීයක් තියෙනවද? සිතුම් 6යිද තියෙන්නේ? නිම්සර 6යිද තියෙන්නේ? හරියට හරි ශාක්‍ය. දැන් පුතේ හරි හිරුෂි පුතේ. දැන් පීඨ 5යි තියෙන්නේ සිතුම්. හරි? පීඨ 5යි තියෙන්නේ. ඇයි පීඨ 5ක් තියෙන්නේ? ඇයි පුතේ විද්‍යාව කියන එක ඕල්රෙඩි තියෙනවානේ. අමතරව එකතු වෙන්නේ තාක්ෂණ කියන එක. විද්‍යාව එක තමයි කොටස් දෙකකට බෙදලා ගන්නවා. හිතන්න ඔයාලගේ ඉස්කෝලේ තියෙන විද්‍යා ලැබ් එක කොටස් දෙකකට බෙදලා එකක් තාක්ෂණයට දුන්නා අනිත් එක විද්‍යාව තියාගත්තා. දැන් කොහොමද ලිපින පරාසයන් සහ උපජාලාවරණය වෙනස් වෙන්නේ? පුතේ මතක තියාගන්න. දැන් මෙතනදී ඉංජිනේරු කළමනාකරන නීති කියන තුනට කිසිදු වෙනස්කමක් වෙන්නේ නැහැ. වෙනස්කම වෙන්නේ විද්‍යාවකට. හැබැයි දැන් උපජාල කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙනම් පුතා සූත්‍රය ලියන්න වෙනවා නැවතත්. උපජාල ප්‍රමාණය සමානයි 2යි. දැන් උපජාල 5ක් තියෙනවා. උපජාල 5ක් නිර්මාණය වෙන්න නම් n කීයක් අවම වෙන්න ඕනද පුතේ? n කීයක් වෙන්න ඕනද අවම? හරියට හරි ශාක් n කීයක් වෙන්න ඕනද අවම? 3ක් වෙන්න ඕනේ. නේද? මොකද අපිට දන්නවා දෙකෙන් හදන්න බෑ දෙකේ දෙවෙනි බලය 4යි. 4 යටතේ 5ක් හදන්න බෑ. ඊළඟට තියෙන දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. 8 ඇතුලේ 5ක් හදන්න පුළුවන් දරුවනේ. එහෙනම් දැන් අපි දන්නවා n 3ක් වෙන්න ඕනේ කියලා. එහෙනම් දැන් අපි ආදේශ කරමු නැවතත් උපජාලාවරණය ආකෘතියට නෙට්වර්ක් හෝස්ට් අපි දන්නවා නෙට්වර්ක් එකට එකේ 8ක් තියෙන අනිවාර්යෙන් කියලා මම ඒ නිසා ලියන්නේ නැහැ. දැන් හෝස්ට් එකේ තියෙනවා එකේවත් 3යි 0.5. මේක දශමයට හැරවුවොත් අපි දන්නවා 1 2 4 8 16 32යි 64 128යි කියන්නේ 224. එහෙනම් පුතේ අලුතෙන් විද්‍යාපීඨයට දෙන උපජාලාවරණේ තමයි අපි 192 සමා වෙන්න 255යි 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 224. තාක්ෂණිකටත් දෙනවා අපි 255යි 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 224. දැන් එතකොට මේ විද්‍යාපීඨයේ සතුව තියෙන්නේ පුතේ 192 ඉඳන් 255 දක්වා ලිපින පරාසය. 192 ඉඳන් 255 දක්වා තමයි විද්‍යාවකට අයිති. දැන් අපිට මේ ඉංජිනේරුගෙන් ගන්නත් බෑ, කළමනාකරණයෙන් ගන්නත් බෑ, නීතියෙන් ගන්නත් බෑ. මොකද මෙයා කියනවා විද්‍යාපීඨයේ සතුව තිබූ පරිගණක විද්‍යාගාරය තමයි කොටස් දෙකකට බෙදන්නේ. එහෙනම් අපි දැන් හොයලා තියෙනවා 192 ඉඳන් 255 දක්වා තියෙනවා විද්‍යාවකට. ඒ කියන්නේ යාට ලිපින 64ක් මේ වෙනකොට වෙන් වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක දෙකට බෙදලා 32 බැගින් වෙන් කරනවා කාටද? නැවත විද්‍යාවකටයි තාක්ෂණයකටයි. මොකද දැන් විද්‍යාවකේ තියෙන පරිගණක 30යි 32 තුන නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණිකයේ පරිගණක 26යි තියෙන්නේ. ඒකත් අපිට 32 තුන නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි මේකේ ලිපින පරාසය ලියනවා වෙන්න මෙහෙම. මම මේකේ ජාල ලිපිනයක් ලියන්නම්. මම මේ දෙකේම ජාල ලිපිනේ මේ පල්ලෙහෙන් ලියන්නම් මෙතනින් බලා ගන්න. අනතම ඉස්සරහින් ලියන්නම්කො. මේක වඩාත් නිවැරදි කරගන්න ඔයාලට. ඉතින් ලියන්නකො ජාල ලිපිනේ. ජාල ලිපින. අපි ජාල ලිපින කියන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. එහෙනම් විද්‍යාවේ ජාල ලිපිනේ වෙනවා පුතේ 192යි 178යි 15යි 192 වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණිකයට මෙයාට 32යි වෙන් කරන්නේ තාක්ෂණික වෙනවා 192යි 178යි 15යි 224. සත්කාරක ලිපිට පරාසය වෙනවා පුතේ විද්‍යාවකේ 192යි 178යි 15යි අපි දන්නවා ජාල ලිපින් එකක් එකතු වෙනවා 193 සිට 193 සිට මෙයාගේ විකාශන ලිපිනේ වෙනවා 192යි 178යි 15යි 223 එන එකෙන් එක කඩු කරපුවාම යාගේ අන්තිම ලිපිනේ වෙනවා 192යි 178යි 15යි 222. ඒ වගේම තාක්ෂණ ගත්තොත් පුතේ තාක්ෂණිකයේ විකාශන ලිපිනේ වෙනවා 192යි 178යි 15යි 255. එහෙනම් එයාගේ සත්කාරක ලිපින පරාසය වෙනවා 192යි 178යි 15යි 225 ඉඳන් 192යි 178යි 15යි 254 දක්වා. 254 දක්වා. දැක්කද ලිපින ටික බෙදලා ගියපු විදිය? දැක්කද ලිපින ටික බෙදලා ගියපු විදිය? ඉතින් මේක තව පැහැදිලි වෙන්න ඕනේනේ. ඒ නිසා අපි ටිකක් ගානකට යමු වෙනම. හරි?
පුතාලා මේ ලියපු ටික පැහැදිලිද පුතේ? ලියපු ටික පැහැදිලිද මට උත්තරයක් දෙන්න? ඔව් කියලා කියන්න. එහෙනම් අපේ පුතාලා තත්ගාල මේ ටේබල් එක ගහගමුද අපි? ඉක්මනට ගහගමුද අපි ඊට පස්සේ මේ තව යම් ගානකට. ඒ වගේම අපි බලන්න ඕනේ දැන් මේකේ කොහොමද අපි ඩ්‍රෝවින් එක අදින්නේ කියලාත් බලන්න ඕනේ. හරි? ඒක අදින්න කලින් අපි මේ ටේබල් එක ගහගන්න පුතේ. සර් අතන PC 32කට වඩා තිබ්බොත් ශාක්‍ය පුතේ එහෙම දෙන්නේ නැහැ. එහෙම තිබ්බොත් පුතේ දැන් මෙතන ප්‍රශ්නේදී අනිවාර්යෙන් තව ලිපින 64 ඉතිරි කියන දේ දන්නවනේ. ඒ නිසා තමයි 30යි 26යි බෙද්දේ. බැරි වෙලාවත් එතන 32කට අපිට 35ක් දාලා තිබ්බා කියලා. එහෙම වුණොත් අපිට මේක බෙදා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් අර අසමාන අවස්ථාවල වලින් බෙදන්න වෙනවා. නමුත් අපිට ගණන් වලට එහෙම අසමාන විදිහට එන්නේ නැහැ බය වෙන්න එපා. හරි ඉක්මනට මේ ටේබල් එක ගහගන්න මේ උඩ එක අවශ්‍ය නැහැ. මේ පල්ලෙහාට විතරක් පොඩ්ඩක් පොඩි නෝට් එකක් දාගන්න. ඔයාලට අවශ්‍ය විදිහට. අපි යන් තව ගානක් ඔයාලට වෙනම ගානක් දෙන්නම් කරා. පුතේ හරිද පුතේ? පුතාලි ඉවරනම් වයි කියලා පොඩි රිප්ලයි එකක් දෙන්න. නැත්නම් මට මම හඳුනා ගන්න විදියක් නැහැ නේ. අවසන් නම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න. ඔයාලට අවශ්‍ය ටික නෝට් එක දාගෙන. ආවින්ද නම් අවසන් කියලා කියනවා. ඕකේ. දැන් අපි යමු මේකේ තව වැදගත් කොටසක් කියනවා පුතේ. මෙම ජාලකරණය තුල මුද්‍රණ යන්ත්‍රය හා සුපරීක්ෂණ යන්ත්‍රය ලබා දිය යුත්තේ කුමන පීඨයේ පරිගණක විද්‍යාගාරයටදයි හේතු සහිතව පැහැදිලි කරන්න. හරි. මම මේක පැහැදිලි කරන්න කලින් මම මේක මේ හතරවෙනි ප්‍රශ්නේ කරලා ඒකට උත්තරේ දෙන්න. හරි. දැන් මේවා කියනවා ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යාගාරය මගින් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාලයට ප්‍රවේශ වීම පාලනය සඳහා නියෝජන සේවාදායකයක් සෑම පීඨයකටම ප්‍රවේශ විය හැකි යෙදුම් සේවාදායකයක් හා තැපැල් සේවාදායකයක් පවත්වාගෙන යයි. පද්ධති ආරක්ෂාව සඳහා ගිනි පවුරක්ද ස්ථාපනය කර ඇත. ජාල සම්බන්ධතා ස්පලක හා උපක්‍රම පැහැදිලිව දක්වමින් විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලයේ තර්කන සැකස්ම නිරූපණය කිරීමට ජාල රූප සටහනක් අදින්න කියන අපේ පුතාලා මේ මොකක්ද දන්නවා. නෙට්වර්ක් ගැටලුව සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යෙන් ජාල රූප සටහන අදින්න වෙනවාම තමයි. සහ අනිවාර්යෙන් මේ ගැටලුව ලකුණු 6ක් වෙන් කරමින් අපිට ලබා දෙනවා. ඉතින් මං කිව්වා දැන් මේ වෙනකොට ඔයාලට ඩ්‍රෝවින් එකටත් ඔයාලා පොඩ්ඩක් හොඳට පුරුදු වෙලා ඇති. අන්තර්ජාලය කියලා අදහස් වෙලා තියෙනවා නම් යම් කිසි තැනක හෝ අන්තර්ජාල සේවා සපයන්නේ කියලා අදහස් වෙනවා නම් පුතාලා මුලින්ම අදින්න ඕනේ පොඩි වලාකුලක් වගේ එකක් හැදලා පුතාලා ඒක නම් කරන්න ඕනේ ඉන්ටර්නෙට් කියලා. එතකොට පුතේ අපිට ඉන්ටර්නෙට් පහසුකම ලැබෙන්නේ අපි පුතාලා දන්නවා රවුටර් එක හරහා වෙන පුතාලා දෙවණියට අනිවාර්යෙන් ඩ්‍රෝවින් එක අදින්න ඕනේ රවුටර් එක. රවුටර් එක අදිනකොට සිම්බල් තියෙනවා. ඕනනම් ඒව පාවිච්චි කරන්න පුළුවන් කියලා මම පසුගිය සතියේ කිව්වා. මේ අන්තර්ජාලයේ රවුටර් එක හරහා ලබා ගත්තට පස්සේ පුතේ ජාලයට සම්බන්ධ වෙන්න කලින් ෆයර්වෝල් එක ගිනි පවුරක් ගැන අදහස් කරලා තියෙනවා නම් වලේ ගිනි පවුර අනිවාර්යෙන් අදින්න ඕනේ. එහෙනම් මෙතනට මම ඊළඟට අදිනවා ගිනි පවුර. ඊට පස්සේ අපි ඒක නම් කරනවා ෆයර්වෝල් කියලා. ඊට පස්සේ අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ මෙයා කියන ප්‍රධාන පීඨය කුමක්ද කියන එක. දැන් මේ බලන්න මෙයා කියනවා ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යාගාරයේම අපි මෙතන පළවෙනි ස්විච් එක, ඒ කියන්නේ මේ ෆයර්වෝල් එක සම්බන්ධ කරනව ස්විච් එක වෙන්නේ එන්ජිනියර් ෆැකල්ටි එක. නම් අපි මෙතන සඳහන් කරන ස්විච් කියලා ලියලා එන්ජිනියර් ෆැකල්ටි කියලා ලියලා දක්වන්න ඕනේ. අනිවාර්යෙන් ස්විච් කියන වචනේ යොදා ගන්න අනිවාර්යෙන් ලියන්න. එතකොට ඒකට තමයි පුතේ ඉතිරි උපජාල හතර සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මොනවද? මැනේජ්මන්ට් ස්විච් එක, ඒ වගේම ලෝ ස්විච් එක, ඒ වගේම සයන්ස් ස්විච් එක, ඒ වගේම පුතේ අවසන් වශයෙන් ටෙක්නොලොජි ස්විච් එක. දැන් පුතාලට හිතෙන්න පුළුවන් සර්
අපි මේ විද්‍යායක කොටස් දෙකකට කැඩුවානේ. එහෙනම් මේ විද්‍යායකද නැවත කොටස් විද්‍යායකෙන්ද අපි කැලලක් ඉරක් දාලා ස්විච් එක සම්බන්ධ කරන්නේ කියලා. නෑ පුතේ එහෙම වෙන්නේ අනිවාර්යෙන් පුතාලා ප්‍රධාන ස්විච් එකට තමයි පුතාලා නැවත වතාවක් කඩපු ස්විච් එක පවා සම්බන්ධ කරන්න ඕනේ. කියන්නේ අලුතෙන් එකතු වුණා එයා අපි සම්බන්ධ කරන්නේ ප්‍රධාන ස්විච් එකට. ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට ස්විච් ටික යන්න. ඊට අමතරව මෙයා කියනවා අපිට සෑම ප්‍රවේශයකම ප්‍රවේශ විය හැකි ඇප්ලිකේෂන් සර්වර් එකක් අපි දන්න එක ප්‍රධාන සර්වර් එකට සම්බන්ධ කරන්න ඕනේ. ඇප්ලිකේෂන් සර්වර් ඒ වගේම මේල් සර්වර් ඒ වගේම නියෝජන සේවාදායකයෙක් කියන්නේ පුතේ ප්‍රොක්සි සර්වර්. ඔන්න විදිහට ප්‍රොක්සි සර්වර් කියලා දාන්න. ඉතින් ඕනනම් තව පරිගණක සංඛ්‍යාවක් වෙන්න මෙහෙම පුතාට නිරූපණය කරන්න පුළුවන්. ඒවා මම කියලා දීලා තියෙනවා. ඊට අමතරව මෙයා කියනවා මේ තුන්වෙනි ප්‍රශ්නේදී මෙම ජාලකරණය තුන මුද්‍රණ යන්ත්‍රය හා සුපරීක්ෂණ යන්ත්‍රය ලබා දිය යුත්තේ කුමන පීඨයේ කුමන පරිගණක විද්‍යාගාරයටද හේතු සහගතව කියන්න කියලා. දැන් අපේ පුතාලා මට කියන්න බලන්න පුතේ මේ උපජාල පහෙන් printer එක දෙන්න ඕනේ වඩාත් සුදුසු පීඨය කුමක්ද? ඒ ඇයි කෙනෙක් කියන්න ඕනේ නැහැ. පුතාලා කියන්න බලන්න හිතලා මේ පහෙන් කාට දුන්නොත්ද වඩාත් හොඳ? printer එකයි ස්කෑන් යන්ත්‍රයයි. හිතලා කියන්න බලන්න. හිතලා කියන්න ඕනම පොඩි ඔයාලට පොඩි ටිප් එකක් දෙන්න. පුතේ අපි සර්වර් සම්බන්ධ කරන්නේ මොකේද? ඇප්ලිකේෂන් සර්වර්, ප්‍රොක්සි සර්වර්, මේල් සර්වර් සම්බන්ධ කරන්නේ මොකේද? ප්‍රධාන ස්විච්. ඇයි ප්‍රධාන ස්විච් එකට අපි මේ දේවල් සම්බන්ධ කරන්නේ? ප්‍රධාන ස්විච් එකට අපි මේ දේවල් සම්බන්ධ කරන්නේ අයියේ. අනිකුත් උපජාලයන් වලට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙන නිසා. මොකද අපි ඔය ඇප්ලිකේෂන් සර්වර්, ප්‍රොක්සි සර්වර් වෙන එකට සම්බන්ධ කරොත් එහෙම ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වඩා සුසු කෝකද? ඉංජිනියර් ෆැකල්ටි. එතකොට අපි හේතුව විදිහට ලියනවා ඕනෑම උපජාලයකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි නිසා මේක ඉංජිනේරු ෆැකල්ටියේ තැන්පත් මේ සම්බන්ධ කිරීම තමයි වඩා සුදුසු වන්නේ කියලා පුතාලා ලියන්න අවශ්‍ය වෙනවා. හරි. මම හිතනවා එහෙනම් දැන් පුතාලාට මෙන්න මේ රටාව පිළිබඳවත් යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ නිසා අපි යමු වෙනම ගානකට. වෙන මං ගානක් හදන්න යනවා අලුතෙන්. පුතේ රාජකීය විද්‍යාලයේ රොයල් කොලෙජ් එකේ IP ඇඩ්‍රස් එක වෙනවා අපි ගමු 200යි 20යි 0යි ඇල ඉරක් 24. පුතේ මේ රොයල් කොලෙජ් එකේ දැනට උපජාලයක් පවතිනවා වෙන්න මේ විදිහට ජාල තුනක් පවතිනවා. ඒ ඇවිල්ලා අපි ගමු ආර්ට් මෙයාට පරිගණක තියෙනවා 50. ඒ වගේම පුතේ මේකේ තියෙනවා කොමර්ස් එකට වෙන් කරලා තියෙනවා පුතේ පරිගණක 40ක්. ඒ වගේම මේකේ පවතිනවා පුතේ මැත්ස් එකට වෙන් කරලා තියෙනවා පරිගණක 30ක්. හරිද? ඊට පස්සේ මගේ පළවෙනි ප්‍රශ්නේ වෙනවා ඉහත පුතාලා උත්තර පස්සේ ලියන්නේ ඉහත උපජාල නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපජාල ආවරණය සොයන්න. දැන් උත්තර ලියන්න යන්න එපා. දෙවැනි ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම. ඉහත ජාලයට තවත් උපජාල දෙකක්. තාක්ෂණ ඒකට පරිගණක වෙන් කරනවා පුතේ 30ක්. තාක්ෂණ සහ විද්‍යා සයන්ස් ඒකට පරිගණක වෙන් කරන 20ක්. ලෙස නිර්මාණය කරන්නේ නම් පහත වගුව සම්පූර්ණ කරන්න ඕනේ. ජාල ලිපිනය,
ජාල ලිපිනය උපජාල ආවරණය විකාශන ලිපිනය ජාල පරාසය එතකොට දැන් මෙතන උපජාල පහක් එන්න ඕනේ ආර්ට් එන්න ඕනේ මැත්ස් එන්න ඕනේ කොමර්ස් එන්න ඕනේ ටෙක් එන්න ඕනේ සයන්ස් එන්න ඕනේ කරන්න පටන් ගමු කම්මැලි නැතුව හොඳ ගාණක් දීලා තියෙන්නේ ඉක්මනට හදන්න විනාඩි විතරට දෙන්න උපරිම විනාඩි 10ක් දෙන්න කල්පනා කරලා 100%ක් නිවැරදිව කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ ඉහත උපජාල නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපජාල ආවරණය සොයන්න. හරි එතකොට උපජාල තියෙන්නේ 3යි. ඊට පස්සේ කියනවා දෙවෙනි ප්‍රශ්නේ ඉහත ජාලයට තවත් උපජාල දෙකක් තාක්ෂණ සහ විද්‍යාලය සම්බන්ධ කිරීමට අවශ්‍යයි නම් ඊට පස්සේ වගුව සම්පූර්ණ කරන්න කියලා ජාල ලිපිනේ උපජාල ආවරණය විකාශන ලිපිනේ සහ ජාල පරාසයන් හොයන්න කියලා කියනවා. විනාඩි 10ක් දෙන්න ටක් ගාලා හදමු බලන්න කම්මැලි නැතුව. ඒ වගේම මට ඊට පස්සේ කියන 100%ක් හරි ගියාද නැද්ද කියලා කියන්න ඕනේ මේ දරුවෝ. හරි ඉක්මනට හදමු බලන්න. හදලා ඉවර වෙච්ච ගමන් y කියලා මැසේජ් එකක් දෙන්න.
ශාක්‍ය අවසන් නේද? ශාක්‍ය පොඩ්ඩක් පුතේ මේ අන්මියුට් කරන්නකෝ. ශාක්‍ය කතා කරන්න පුළුවන් නේද පුතා? ශාක්‍ය අවශ්‍ය පුතේ කොහොමද කරන් ගිහපු කොටස් ටික තේරුණාද නෙට්වර්ක් වල? තේරුණා සර් මේ අර අන්තිමට ගේම එක ටිකක් තේරුණා ඒකෙන් ගාන හැදුවා දන්න විදිහට. ඒ කියන්නේ උපජාල ආවරණ වෙනස් වෙන එකද? ඔව් හරි අපි බලමු අපි මේ තව ගානකට යන්නේ එහෙම වුණා. පැහැදිලි මදි වගේ නම්. ඔයාලට කොහොමද දැන් හරි සර්. ගානක් ආවොත් පුළුවන් නේ කවර් කරගන්න නේ? පුළුවන් සර්. හරි ඕකේ පුතේ ඕකේ. හරි දරුවෝ කිහිප දෙනෙක්ම අවසන් කියලා තියෙනවා. ඒ නිසා තවත් කාලයක් ගන්න අවශ්‍ය නැහැ. තව විනාඩි 10 විනාඩි දෙකක් විතර තියෙනවා. කමක් නැහැ මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා අවසන් කරන්න. ඕකෝ මාක් එක. හරි. හරි. ඉහත උපජාල නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපජාලාවරණය සොයන්න කියලා කියනවා. දැන් පුතේ පළවෙනි එකේ අපි දන්න උපජාල 3යි තියෙන්නේ. එතකොට මේ උපජාල 3 හදන්න අපිට අවම පිටු කීයක් අවශ්‍ය වෙනවද? පුතේ උපජාල 3 හදන්න අවම පිටු කීයක් අවශ්‍ය වෙනවද? රිප්ලයි කරමු බලන්න. අවම පිටු කීයද අවශ්‍ය වෙන්නේ? 2යි. නේද? 2යි අවශ්‍ය. මේ කියන්නේ දෙකේ දෙවෙනි බලය 4යි 4ක් ඇතුලේ 3ක් හදන්න පුළුවන්. එතකොට දැන් අපිට අරවට දාන්න ඕනෙත් නෑ අපිට හිතෙන් එන උත්තරේ මේක උපජාලාවරණය කීයද 255යි 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 පිටු දෙකක් ආවොත් අනිවාර්යෙන් 192යි. ඉතින් පස්සේ අලුත් කතන්දරයක් කියනවා. තවත් ඉහත උපජාල දෙකක් එකතු වෙනවා කියලා. මොනවද උපජාල දෙක? අය එකතු වෙනවා පුතේ මොකක්ද ටෙක් එක එකතු වෙනවා. ටෙක් එකට පරිගණක වෙන් කරනවා 30ක්. ඒ වගේම තව එකක් එකතු වෙනවා විද්‍යා ඒකට පරිගණක 20ක් වෙන් වෙනවා. දැන් අපි මේ ආර්ට් එකටයි කොමර්ස් එකටයි මැත්ස් එකටයි තිබ්බ විදිහටම ලිපින බෙදාගෙන යනවා. දැන් ජාල ලිපිනේ අපි දැන් මේ තුනට අපි දන්නවනේ 64 බැගින්නේ අපි බෙදන්නේ. මේ බලන්න මෙයා 50ක් තියෙන්නේ. අනිවාර්යෙන් එයාට 64ක් බෙදන්න වෙනවා. මෙයාට 40ක් තියෙන්නේ. අනිවාර්යෙන් එයාට 64ක් බෙදන්න වෙනවා. හේතුව අපිට 4 නිර්මාණය කරන්න බෑ 32 ඇතුලේ. මෙතනත් අපි 64ක්ම දෙමු. ඒත් අපිට තව ලිපින 64ක් ඉතිරි වෙනවා පුතේ. ඒ 64 32ක් මෙයාට දෙමු 32ක් මෙයාට දෙමු. හරි. ආර්ට් එකට එහෙනම් අපි ලබා දෙනවා ලිපිනේ 200යි 20යි 20යි බිඳුව. මැත්ස් එකට දෙනවා 200යි 20යි 20යි 64. මෙයාට දෙනවා 200යි 20යි 20යි 128. මෙයාට දෙනවා 200යි 20යි 20යි 192. මෙයාට දෙනවා 200යි 20යි 20යි 224. අනිවාර්යෙන් 256යි තියෙන ලිපිනේ 256 තමයි බැලන්ස් කරලා බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ උපජාල ආවරණීය පුතේ අපිට මේ තුන් දෙනාට දෙන්න පුළුවන් 255යි 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 192. 255යි 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 192. 255යි 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 192. ඊට පස්සේ අපිට අලුතෙන් දෙකක් එකතු වුණා. මෙන්න මේ දෙක අලුතෙන් එකතු වුණේ. එතකොට ඒ දෙක අපිට පිටු දෙකකින් නිර්මාණය කරන්න බෑ. පිටු තුනක් දැන් අවශ්‍ය වෙනවා සම්පූර්ණ නිර්මාණය කරන්න. එතකොට අපි දන්නවා පිටු තුනක් කියන්නේ 8යි. 8 ඇතුලේ 5ක් නිර්මාණය කරන්න පුළුවන්. සර් මැත්ස් එකට 32ක් දුන්නොත් වැරදිද කියලා අහනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මැත්ස් එකට 32ක් දුන්නොත් කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. එතන 32ක් දීලා ඔන්න 160න් පටන් ගන්න හැකියාවක් තියෙනවා net mini. හරි? මම අර පහසුවට තමයි ඒකට 64ක් දීලාම අවසන් කරේ. ඊට පස්සේ එහෙනම් මෙතන එක වෙනවා අලුතෙන් උපජාල ආවරණේ 255යි 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 224 255යි 200 ඔව් රශ්මික 224 255යි 224 පැහැදිලිද? ඊට පස්සේ විකාශන ලිපිය ගත්තොත් එහෙම 200යි 20යි 20යි 63 200යි 20යි 20යි 127 200යි 20යි 20යි 191 200යි 20යි 20යි 223 200යි 20යි 20යි 254 සමන් 255. ඉන් පස්සේ ජාල පරාසය ලියන්න කියන ජාල පරාසය ගන්න අපි මෙතන එකක් එකතු වෙලා 1 ඉඳන් 62 දක්වා මෙතන පුතාට සම්පූර්ණ IP ලිපිනේ ලියන්න ඕනේ. මම මේ කෙටියෙන් ලියන්නේ. මෙතන වෙනවා 65 ඉඳන් 128 දක්වා
මෙතන වෙනවා 129 ඉඳන් 190 දක්වා මෙතන වෙනවා 193 ඉඳන් 223 දක්වා මෙතන වෙනවා 225 ඉඳන් 254 දක්වා 126 නීස කියලා කියනවා කොතනද පුතේ 126 128ට එකක් එකතු දෙවනි එක 127න් එකක් අඩු වෙලා 126ක් වෙනවා හරියට මෙතන එකක් අඩු වෙලා 126ක් වෙනවා හරි ඔන්න ඔය විදිහට පුතාලා උත්තරේ අවංක ප්‍රශ්න වලට උත්තර ලියපු දරුවෝ අවංකව මේ උත්තරය ආවද නැද්ද කියලා කියන්න අවංකව මේ උත්තරේද ගත්තේ කියන්න බලන්න උත්තර ලියපු ළමයි රිප්ලයි කරන්න yes ද noද good දැන් තව කෙනෙකුට දැන් මාත් එක්ක පොඩි තර්කයක් එන්න පුළුවන් සර් දැන් මේ දීලා තියෙන උපජාල ආවරණය සර් මුල් තුනටම 192 දාලා ඉතිරි දෙකට තමයි 224 දැම්මේ අපිට මේ පහටම 224 කියලා ගන්න හැකියාවක් නැද්ද පුළුවන් පහටම 224 කියලා ගන්න පුළුවන් නමුත් පුතේ අර ප්‍රශ්නයක් බෙදලා තියෙනකොට වෙනම එක ඉදිරිපත් කරනකොට පුතාලා ඒකට අවශ්‍ය අදාළ කොටසට විතරක් මේ අලුත් උපජාල ආවරණ දෙන්නේ එහෙම නැතුව පරණ ඒවාට දෙන්න යන්න එපා. මොකද එහෙම අපි ජාලයක් කඩනකොට අලුතෙන් එන ඒවාට විතරයි වෙනස් කරලා දාන්නේ. පරණ ඒවාට අයම අපි මුකුත් කරන්න යන්නේ නැති නිසා. හරි ඒ පිළිබඳව පොඩ්ඩක් ඔයාලා දැනුවත් වෙන්න අවශ්‍යයි. මම මේක ලියා ගන්න ඕන කවුරු හරි ඉන්නවනේ ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න විනාඩියක් දෙන්න. මොන හරි කොටසක් සටහන් කරගන්න තියෙනවා නම් වැරද්දක් හරි වැරදි කරගන්න තියෙනවා නම් ඉක්මනට කරගන්න. ඊට පස්සේ මම තව සුපිරි ගහනකට නම් මම කිව්වනද රටාවන් 3ක් කරනවා කියලා. හරි. ඊළඟට වෙන්න තව ගානක් තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ PQR ලෙස නවාංශ 3ක් ස්ථාපිත කිරීමට යෝජිතය. මේ සඳහා 198යි 100යි 10යි බිඳුව යන IP ලිපිනය ලබා දී ඇති අතර පහත දැක්වෙන පරිදි උපාංගයේ ඒ අංශයට යෝජනා කර මම මේ සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්නම් කතා කරලා ඔයාලට මේක කරන්න දෙන්න. මේක ඔයාලට ලීසි කරන්න අමාරු නෑ. මට කියන්න අවශ්‍ය උනේ දැන් පුතේ සත්කාරක ලිපින පරාසයෙන් වෙනස් වෙනකොට කොහොමද අපි ලිපින බෙදාගන්නේ? දැන් බැලූ බැලමට පේනවා පුතේ මෙන්න මේ IP ලිපිනයත් ක්ලාස් C IP ලිපිනය. මෙන්න මේ IP ලිපිනයත් ක්ලාස් C IP ලිපිනය. එහෙනම් C එක ලිපින 256යි තියෙන්නේ. ඒ වගේම ලිපින බෙදද්දි මම කිව්වා පුතාලට නීතින් කිහිපයක් දෙකේ ගුණාකාරයක් වෙන්න ඕනේ. ඒ වගේම සමානම ගොඩවල් වෙන්න ඕනේ අසමාන වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. දැන් මෙයා කියනවා P අංශයේ සතුව පරිගණක 40ත් 60ත් අතර ප්‍රමාණයක් තියෙනවා කියලා. දැන් මෙතන උපජාල 3යිනේ තියෙන්නේ. මෙතන උපජාල 3යි තියෙන්නේ. එතකොට අපි දන්නවා උපජාල 3ක් හදන්න නම් අනිවාර්යෙන් n. අපි සූත්‍රයට ආදේශ කරලා බලමුකෝ. උපජාල ප්‍රමාණය සමානයි 2n. උපජාල 3ක් හැදෙන්න නම් n අඩුම දෙකක්වත් වෙන්න එපා. 2යි කියන්නේ දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. අපි 256 4ෙන් බෙදුත් අපිට ලිපින වෙන් කරන්න පුළුවන් 64 බැගින්. අපි 64 බැගින් මේ තුන් දෙනාට වෙන් කරලා බලමු. P එකේ තියෙන පරිගණක 40ත් 60ත් අතර. එහෙනම් 64 ඒක ඇතුළේ නිර්මාණය කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. Q එකේ තියෙනවා පරිගණක 100ත් 120ත් අතර ප්‍රමාණය. දැන් යාට 64ක් දීලා පුළුවන්ද? බෑ. මෙන්න මේ වගේ වෙලාවක පුතාලා බලන්න ඕනේ අසමානව හරි මේක දීලා අවසන් කරන්න. එහෙනම් පළවෙනි එක්කෙනාට 64 කියන දෙකේ ගුණාකාරයක් ඒකේ 64 යටතේ අපිට P අංශය සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට එන ගුණාකාරය වෙන්නේ කීයද? 128. 128. එහෙනම් අපි Qට දෙනවා ලිපින ප්‍රමාණය කීයක්ද? 128ක්. 128 ඇතුලේ 120ක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම පුතාලා සැලකිලිමත් වෙන්න ඕනේ 64යි 128යි කියන්නේ දැන් ලිපින 255න් 192ක්ම 256න් 192ක්ම පිළිලා අවසන්. තව අපිට කීයක් ඉතිරිද? 64යි. 64යි. එහෙනම් ඊළඟට R අංශයට ලිපින 20ක් 30ක් අතර ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. එහෙනම් අපිට 64ක් දෙන්නත් පුළුවන්. 64 වෙන් කරලා මේක අවසන් කරන්නත් පුළුවන්. හැබැයි පුතාලට මේ ප්‍රශ්නේ පළවෙනි එකේ කියනවා බලන්න. පසුව විශ්වවිද්‍යාලයට S ලෙස තවත් අංශයක් විවෘත කළ අතර ඒ සඳහා උපාංග 30ක් ඇති. එහෙනම් තව අංශයක් වෙනවා මෙතනට S අංශය කියලා. ඒකටත් පරිගණක 30ක් තියෙනවා. එහෙනම්
මෙතනට දැන් අපිට 64ක් දෙන්න බෑ. එහෙනම් මෙයාට අපි වෙන් කරනවා 32ක්. මෙයාටත් අපි වෙන් කරනවා 32ක්. 32යි 64යි 128යි 192යි 254යි 256. එහෙනම් ලිපින 256 දැන් සම්පූර්ණයි. දැන් අපේ පුතාලට පුළුවන් මේ වගුව සම්පූර්ණ කරන්න. ජාල ලිපිනේ අවසානයේ දෙක ආපු විදිය තේරුන්නේ නැහැ. ශාවින්ද කියන ජාල ලිපිනේ අවසාන දෙක ආපු විදිය තේරුන්නේ නැහැ. හරි මම මේක පැහැදිලි කරන්න පුතාලා මෙන්න මේ ප්‍රශ්න කරන්න ගන්නකො. ඉක්මනට කරන්න ගන්නකො. මම ඊට පස්සේ ඒක කියන්න ශාවින්ද. ඔව් පුතේ ඔව් ඒක දෙකක්. ජාල ලිපිනයයි විකාශන ලිපිනයයි කියන්නේ දෙකක්. හරි ඉක්මන් කරන්න. පුතේ මේක දෙකටත් ඔයාලට උත්තරේ ලියන්න පුළුවන්. IP ලිපින පරාසයත් ලියන්න පුළුවන්. ඒකත් ඔයාලගේ එකම වගුවේ ගහගන්න. වෙනම කරන්න අවශ්‍ය නැහැ. මේකේ තව අපි පරාසය කියලා එකකුත් ගමු. මේකෙදී උපජාලාවරණය වෙනස් වෙනවද නැද්ද කියලා පුතාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මම උත්තරේ දෙන්නම් ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී නර්තන. මෙතන ලිපින පරාසයත් කියන්න. පුතාලා බලන්න තනියෙන් මේ වගේ ප්‍රශ්නයක් කරලා ලකුණු ගන්න පුළුවන්. විභාගෙට මේ වගේ මොකද මේ රටාවෙන් තමයි විභාගෙට එන්නේ. අය වෙන එකක් එන්නේ නැහැ. පුතාලා ඉක්මන් කරමු. පුතාලා ඉවර වෙච්ච ගමන් වයි කියලා රිප්ලයි එකක් දෙන්න. ප්‍රසන්න වයි කියලා රිප්ලයි එකක් දෙන්න. වැඩි වෙලාවක් ගන්න නම් අවශ්‍ය නැහැ මේ ගැටලුවට. අවින්ද අවසන් නර්තන අවසන් මේක ඉවරයි. තව දරුවෝ 3-4 දෙනෙක්වත් රිප්ලයි එකක් දෙන්න බලන්න අවසන්ම. මොකද පුතේ මම මේ ගාන මට මේ ගාන හදාගෙන යන්න බැරි කමක් නෑ. මට ගාන ටට්ටක් ගාලා හදාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම වැඩක් වෙන්නේ නෑ. ප්‍රශ්න සාකච්ඡාවක් යනකොට පුතාලත් මේ දේ කරන්න ඕනේ. එතකොට තමයි මේක වටිනාකම තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරපු උත්තරේ හරිද වැරදිද කියලා
මම මේකට පිළිතුරු ලබා දෙමින් චෙක් කරගන්න පුළුවන්. හරි? ඒ නිසා තමයි ඔයාලටත් අවස්ථාවක් මම ලබා දෙන්නේ. දැන් එහෙනම් හරි. උමිදුට ප්‍රශ්න වගේක් තියෙනවා. උමිදු මම ඔයාගෙන් ඉල්ලන පුතේ රිපීට් එක නැවත මුලින් ඉඳන් බලන්න. එතකොට ඔයාලට මේ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් වෙයි. ඒත් ගැටලුවක් තිබ්බොත් මට පොඩ්ඩක් කියන්න මම ඔයාලට හෙල්ප් එකක් දෙන්නම්. හරි. මුලින්ම කියන්නේ උපජාල ආවරණයට යන්න කියලා ඒ අංශයේ. ඉතින් උපජාල ආවරණය මොකක්ද ඔයාලම කියන්න? දැන් මට ඉස්සෙල්ලාම කියන්න මේ ප්‍රශ්නේ උපජාල ආවරණය වෙනස් වෙනවද? ජාලෙන් S එකට වෙනස් එකක් දෙන්න වෙනවද? උද නැද්ද? දෙන්න වෙනවද නැද්ද? නෑ. හේතුව ඇයි? S එක ආවා කියලා වැඩි වෙන්නේ නෑනේ. 4යි තියෙන්නේ. 4යි තියෙන්නේ. එතකොට අපි දන්නවා දෙකේ දෙවෙනි බලයෙන් 4ක් නිරූපණය කරන්න පුළුවන්. ඔන්න 5ක් තුනක් වෙනස් වෙනවා. එහෙනම් අපි දන්නවා 4ක් නිරූපණය කරන්න පිටු 2යි යන්නේ 100කින්. එහෙනම් උපජාල ආවරණය වෙනවා මොකක්ද පුතේ? 255යි 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 192. ඉතින් මේ ටිකටත් එහෙමයි එන්නේ. හැබැයි පුතාලා එහෙම විභාගයට ගිහිල්ලා මේ විදිහට මේ උදුකමා දාලා සම්පූර්ණ කරන්න යන්න එපා. අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි? නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැතිලු. දැන් මම මෙතනදී එකම ඉන්න නිසා මම නැවත නැවත ලියන්න යන්නේ නැහැ. එහෙනම් ජාල ලිපින ටික බෙදා දක්වමු මෙන්න මෙහෙම. පළවෙනි එක්කෙනාට දෙනවා මේක ලිපින මොකක්ද? 198යි 198යි 100යි 10යි බිඳුව ඉදම් 198යි 100යි 10යි 60ක් තියෙනවා 63 දක්වා දෙනවා. පුතේ Q අංශයට දෙන මේ ලිපින මොකද්ද? ජාල ලිපිනේ Q අංශයට දෙන රිප්ලයි කරන්න බලන්න උත්තරේ ගත්ත කට්ටිය 198යි 100යි 10යි කියන පුතා 64 නේද? 64 වෙනවා විකාශන ලිපිනේ වෙනවා 198යි 100යි 10යි 127. ආරාංශය ගත්තොත් එහෙම 198යි පොඩ්ඩක් ඉන්න මෙයාගේ පරිගණක 128ක් වෙන් කරගෙන 64 ඉඳන් අපිට දෙන්න වෙනවා පුතේ 159 දක්වා දෙන්න වෙනවා 159 දක්වා දෙන්න වෙනවා මෙතන කාටද Q අංශයට එක විශේෂයි හරි තව ටිකකින් මට එක පැටලෙනවා ඊට පස්සේ පොඩ්ඩක් 64 කියන්නේ 159කුත් නෙමෙයි 191 දක්වා දෙන්න වෙනවා 191 92 නෙමෙයි කසු 191 දක්වා දෙන්න වෙනවා 191 දක්වා හරි එතකොට ලිපින 128ක් වෙන්නේ 64 ඉඳන් 191 දක්වා ආර්ථ දෙනවා ලිපින 198යි 100යි 10යි 192 ඉඳන් 198යි 100යි 10යි 223 දක්වා මෙයාට දෙනවා 192යි 100යි 10යි 224 ඉඳලා 198යි 100යි 10යි 255 දක්වා. ඉතින් ලිපින පරාසය වෙන විදිය ගන්නවනේ පුතාලා. මම ඒ නිසා ඒක නැවත ලියන්න යන්නේ නැහැ. හරිද? වෙන්න මෙහෙම දාවේ ඔයාලට. මට පොඩ්ඩක් පැටලුණා උපජාල ආවරණය ගත්ත විදිය කියන්නකො සර්. ඉතින් උපජාල ආවරණය ගන්න කාවින්ද මේකේ දැන් උපජාල කීයක් තියෙනවද? 4ක් තියෙනවානේ. එතකොට ඉන්න මම ඒක ඔයාලට ලියලා පෙන්නන්න. උපජාල 4ක් තියෙනවානේ. එතකොට අපි දන්නා සූත්‍රයේ උපජාල ප්‍රමාණය සමානයි 2යි n. උපජාල 4ක් හැදෙන්න නම් අනිවාර්යෙන් n එක කීයක් වෙන්න ඕනේද? 2ක් වෙන්න අවශ්‍යයි. n කියන්නේ සබ්නෙට් කියන එක. සබ්නෙට් කියන්නේ මොනවද? අර නෙට්වර්ක් හෝස්ට් එක දාපුවට පස්සේ හෝස්ට් එකේ තියෙන එක ඒවා ගන්න තමයි සබ්නෙට් කියලා කියන්නේ. එහෙනම් ඒවා දෙකක් තියෙනවා. හරි අපි මේවට නම් දන්නවනේ 255 ඉන්නේ කියලා. ඊට පස්සේ එතනට එක ඒවා දෙකක් දානවා. මෙතනට බිංදු තව 6ක් දානවා. ඊට පස්සේ ඒක දශමය කරපුවහම මෙතන එනවා පුතේ 192. උපජාල වෙනස් වෙද්දී උපජාල වෙනස් වෙද්දී මොකද මට තේරුන්නේ නැහැ කසුන් 159 නිවේද කියලා කියනවා 159 නෑ 159 නෑ 128ක් කාර්ට වෙන් කරන්න ඕනේ මේ ආර්ට නෙමෙයි කාටද මේ Qට වෙන් කරන්න ඕනේ ජාල ලිපින විකාශන ලිපින වලට අවසාන අගය එන්නේ කොහොමද ආයි ජාල ලිපින විකාශන ලිපින වලට අවසාන අගය එන්නේ කොහොමද කියලා එපාරක් කියලා දෙන්න කියලා කියනවා හරි
ඔන්න ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරා. ඉතාම සතුටුයි ඔහොම ප්‍රශ්න ඉදිරිපත් කරන එක ගැන. මම එකින් එක කට්ටියගේ උත්තර වලට ප්‍රශ්න දෙන්නම්. හරි? කසුන්ගේ එක නම් චුට්ටක් මට අපහැදිලි. හිරෝෂි කියලා තියෙනවා R150 නෙවෙයිද සර් කියලා. පුතේ 159 නෙමෙයි ඉන්නේ. මොකද අපි Q ට වෙන් කරනවා 64 ඉඳන් 191 දක්වා එක ලිපින 128ක්. ඒ නිසා 192 න් පටන් ගන්නවා. එතකොට හිරෝෂිගේ ප්‍රශ්නේ හරි. කසුන්ගේ ප්‍රශ්නේ අපහැදිලි. P වල විතරක් IP ලිපින පරාසය ලියන්නකො සර් පොඩ්ඩක්. IP ලිපින පරාසය P ගේ විතරක් පොඩ්ඩක් ලියන්න කියනවා. පුතේ එහෙනම් P ගේ වෙනවා 198යි 100යි 10යි 1 ඉඳලා 198යි 100යි 10යි 62 දක්වා. මොකද බ්‍රෝඩ්කාස්ට් එකෙන් එකක් අඩු වෙනවා. ජාල ලිපින දෙකක් එකතු වෙනවා. ඒකට එයාගේ ප්‍රශ්නෙත් හරි. නදීෂා කියනවා ජාල ලිපින විකාශන ලිපින වලට අවසාන අගෙන්නේ කොහොමද කියලා දෙන්න. පුතේ ජාල ලිපිනේ නම් ආරම්භක ලිපිනේනේ. විකාශන ලිපිනේ තමයි අවසාන ලිපිනේ. ඒක වෙන්නේ මෙහෙමයි පුතේ. දැන් අපි P එකට ලිපින 64ක් වෙන් කරානේ. එතකොට P එකට 64ක් වෙන් කරනකොට බිඳුව ඇතුළුව 64ක් කියන්නේ පුතේ බිඳුවත් ඇතුළුව 63 දක්වා. අපි මෙහෙම ලිව්වොත් එහෙම මම පුතාට කියනවා 1 ඉඳන් 4 ලියන්න කියලා. 1 ඉඳන් 4 කියලා ලියන්න කියලා. 1 2 3 4. මෙතන කොටස් කීයක් තියෙනවද? 4යි තියෙන්නේ. මම පුතාට කියනවා බිඳුවේ ඉඳන් 4 දක්වා ලියන්න කියලා. දැන් එතකොට මෙතන කොටස් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ ලිපින 64ක් වෙන් කරනකොට ජාල ලිපින අපි බිඳුවෙන් පටන් ගත්තොත් එයාගේ අවසානයේ 64 සම්පූර්ණ වෙන්නේ ලිපින 63ට. හරි? ඊට පස්සේ අපි Q එක ගත්තොත් එහෙම එයාගේ 128ක් වෙන් කරලා තියෙනවනේ. එහෙනම් 64න් පටන් ගත්තොත් 128 සම්පූර්ණ වෙන්නේ 191ට. හරි? පැහැදිලිද නදීෂා? ඔන්න ඔහොම තමයි ඒක වෙන්නේ. විරූෂි හරි. කසුන් කලින් ගානේ උපජාල වෙනස් වුණානේ. එතකොට ඒක ගන්නේ අලුතින් එකතු වුණ නිසාද? කලින් ගානේ උපජාල කලින් ගානේ මේ ශාවින්දර ප්‍රශ්නේ තියෙනවා කියවනේ මම එන්න කලින් ගානට මේක. කලින් ගානේ උපජාල වෙනස් වුණානේ. ඔව් උපජාල වෙනස් වුණා වෙන්න මෙතන. ඒ කියන්නේ ටෙක්ගේ සයන්ස් එකේ. එතකොට ඒක ගන්නේ අලුතින් එකතු වුණ නිසාද? ඔව් පුතේ අලුතින් එකතු වුණ නිසා තමයි ඒක කියන්නේ සාමාන්‍ය වට විභාගෙදින අනිවාර්යෙන් ඒක වෙනම ලියන්න තමයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ මෙතන දීලා තියෙනවා වගේ වෙනම තමයි ඒක ලියන්න ඉන්නේ. එතකොට එතන අලුත් ලිපින මේ උපජාලාවරණය තමයි ඔයා සඳහන් කරන්න ඕන. අනිවාර්යෙන් ඔහොම දෙන්න කලින් උඩින් නිකම් එකක් දෙයි. ඒකදී ඔයා සාමාන්‍යකම සටහන් කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න ස්වරූපය කියවලා පසුන් ඒක තේරුම්ගෙන ගැටලුව විසඳන්න අවශ්‍යයි. මම ඒකයි රටා කිහිපයක් කරේ. හරි දැන් ඔයාලට තිබ්බ ගැටලු වලට විසඳුම් හම්බුණාද? මට අලුත් ප්‍රශ්නයකට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්ද? පුතාල උත්තර හරි තව තියෙනවා ප්‍රශ්න. එතකොට දැන් ගානේ S අලුතෙන් නේද සර් එකතු වෙන්නේ. එතකොට වෙනස් වෙනවද? කසුන් පුතේ දැන් S අලුතෙන් එකතු වුණානේ. දැන් පුතාල මම පොඩ්ඩක් මම අය පිටිපස්සට යන්නම්. පුතාලම ප්‍රශ්න අහන එකට මම හරි කැමතියි. පුතේ මේකේ තිබ්බ උපජාල 3යිනේ. ඔය උපජාල 3 නිර්මාණය කරන්න අපිට උපජාල 3 නිර්මාණය කරන්න අපිට කොච්චරක් සබ්නෙට් බිටු අවශ්‍යද මේ බලන්න. උපජාල ප්‍රමාණය සමානයි 2යි n. එතකොට 3යිනේ තිබ්බේ මෙතන. ඒ 3 හදන්න නම් අපිට අවම බිටු 2ක් අවශ්‍ය වෙනවනේ. එතකොට අපි 2ක් අවශ්‍ය වෙනවා කියන්නේ පුතාලට දැන් පුරුදුයි 255 192 තමයි. හැබැයි පුතේ අලුතෙන් මේකට තව 2ක් එකතු වුණානේ. එතකොට උපජාලාවරණ කීයක් තියෙනවද? 5. අපිට 5 හදන්න පුළුවන් ද බිටු දෙකකින්? සබ්නෙට් බිටු දෙකකින් බෑ. එතකොට දෙකේ 3 වෙනි බලය අවශ්‍ය වෙනවා. අන්න එතකොට මේක වෙනස් වුණා නේද මේ ප්‍රමාණය? සබ්නෙට් බිට් එක වෙනස් වෙච්ච නිසා උපජාලාවරණය වෙනස් වුණා පසු. හැබැයි පුතා මේ ප්‍රශ්නෙට එන්නකො. මේ ප්‍රශ්නේ කලින් දීලා තියෙන උපජාල 3. උපජාල 3. ඒ කියන්නේ අපිට දෙකේ දෙවනි බලය ඇතුලේ මේ උපජාල 3 නිර්මාණය කරන්න පුළුවන් 4ක් ඇතුලේ. ඊට පස්සේ මේකට අලුතෙන් එකක් එකතු වෙනවා කියනවා. එතකොට උපජාල කීයක් තියනවද? 4යි. උපජාල 4යි තියෙන්නේ. එතකොට දෙකේ දෙවනි බලය ඇතුලේ අපිට 4ක් නිර්මාණය කරන්න පුළුවන් නේද? හරි. එහෙනම් සබ්නෙට් එක වෙනස් වෙන්නේ නැහැ නේද? ඒ තියෙන එකම තමයි. හරි සර් ගාන වෙනස් වෙද්දී තමයි ඔගේ සීන් එක තේරෙන්නේ. අන්න ඒක තමයි පුතේ මම සාමාන්‍යයෙන් පුතාලට එක රටාවක් විතරක් නැතුව රටා කිහිපයක්. ඒ කියන්නේ උඹලට විභාගෙදී එන්න පුළුවන්. සහ මෙතෙක් ප්‍රශ්න මම මේ ගත්තේ නිකම් ප්‍රශ්න නෙමෙයි. පුතාලට මේ ප්‍රශ්න වල ස්වභාවය දැක්කාම තේරෙන්න යන්න ඕනේ. නිකම් ප්‍රශ්නත් නෙමෙයි ඔයාලට දෙන්නේ. විවිධ රටාවන්ගෙන් අමාරුම ප්‍රශ්න තමයි මම ගොඩක් වෙලාවට ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා මේ රටා කිහිපේ නැවත හරි පොඩ්ඩක් අවධානය යොමු කරලා බැලුවොත් මම හිතනවා ඒ නෙට්වර්ක් වලට ලකුණු 15 ගෙදර ඉඳන් වෙන් කරලා යන්න පුළුවන්. ශාක්‍ය අහන ඉස්සෙල්ලා එකේ සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙන්නේ
සබ්මිට් ගාන වෙනස් වුණ නිසානේ. ඔව් ඒක නිසා තමයි ශාක්‍ය. ඒක සබ්මිට් බිට් ගාන වෙනස් වෙච්ච නිසා තමයි මේ උපජාලාවරණ වෙනස් වෙන්නේ. මොකද උපජාලාවරණයට බලපෑම කරන්නේ සබ්මිට් බිට් එක නිසා. හරි. එහෙනම් එක තියා මේ ප්‍රශ්නේ තව කියනවා මොකක් දෙකක්. ඉහත සිදුවීමට අදාළව නම් කරන ලද ජාල රූප සටහන අදින්න සුදුසු ආරක්ෂක උපක්‍රම යොදන්න. සුදුසු ආරක්ෂක උපක්‍රම යොදන්න කියන්නේ පුතේ මේ වචන ඉගෙන ගමු. සුදුසු ආරක්ෂක උපක්‍රම යොදන්න කියන්නේ ජාලයට ෆයර්වෝල් එකක් දාපන් කියන එක. එහෙනම් පුතාලා රෝබින් එක අදින්න අනිවාර්යෙන් ෆයර්වෝල් එක ඇදලා අර ඉස්සෙල්ලා වගේ මැදලා දාන්න. එතකොට ඉවරයි. ඊට පස්සේ මේකේ තව එකක් කියනවා OSI ආකෘතිය සඳහන් විස්තර පිළිවෙලින් නම් කරන්න කියලා. පුතාලට මම ඉදිරි සෙනසුර දැන් මම හිතන් හිටියේ අදයි මේ මොනවද මේ Python ගැටලු ටිකකුත් සාකච්ඡා කරන්න MCQ. නමුත් මම ඒක පොඩ්ඩක් විභාගයේ ආසන්නයේදීම කරන්නම්. මොකද MCQ වලින් වැඩිපුර ලකුණු ටිකක් වෙන නිසා මේ Python ටික එක්සෑම් ලං වෙලා පුතාලට නැවත මේ ප්‍රශ්න MCQ ටික සාකච්ඡාව කරන්න. ඔයාලටම ලබන සිකුරාදා නෙට්වර්ක් සම්බන්ධ සමරි එකක් ගෙනියනවා. නෙට්වර්ක් සම්බන්ධ සම්පූර්ණ සමරි එකක් ඒ කියන්නේ මුල ඉඳන්ම අවශ්‍ය දේවල් ටික මම ආවරණය කිරීමක් කරනවා ලබන සිකුරාදා. එහෙනම් මතක තියාගන්න. ඊළඟ අඟහරුවාදා පුතාලට මම ආවරණය කරනවා පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ සාරාංශය. ඉතින් ඒ නිසා බය වෙන්න එපා අපිට පුතාලට මම 100%ක්ම හැම කොටසක්ම විභාගෙට එන හැම කොටසක්ම ආවරණය කරලා දෙන්න. නිකම්ම නෙමෙයි විභාග ප්‍රශ්නත් එක්කම. OSI ආකෘතිය. ඉතින් මේ OSI ආකෘතිය ගැනත් මම ලබන සතියේ කියන්න. පුතාලට මේකේ ලේයර්ස් 7ක් තියෙනවා. මේ 7 ඉතාමත් වැදගත්. මේකෙන් MCQ ප්‍රශ්නයක් නාපු අවුරුද්දක් නැහැ. හැම අවුරුද්දකම OSI ආකෘතිය ගැන එනවා ප්‍රශ්නයක්. ඒකෙදි පුතාලට මතක තියාගන්න වෙනවා එක් ලේයර් එකේ තියෙන ප්‍රොටෝකෝල්ස් මොනවද? එක් ලේයර් එකේ කාර්යයන් මොනවද කියලා. ඉතින් මේවා සම්බන්ධව මම පැහැදිලිව පුතාලට මේකේ නෝට් එකක් මම දෙන්නම් ලබන සිකුරාදා පන්තියට සම්බන්ධ වෙන කට්ටියට පමණක් පුතාලා පන්ති වුණාට පස්සේ මෙසේජ් එකක් යොමු කරන්න. එවෙලෙම මම නෝට් එක ලබා දීමක් සිදු කරන්නම් ලබන සතියේ. හරි. එතකොට මම තියෙන සම්බන්ධය යන්නේ. වෙන්නව තවත් පට්ට ප්‍රශ්නයකට. කිරි වැටිලා යන ප්‍රශ්නයකට. මුදු අහනවා සර් විභාගයේ අනුවිද්‍ය ආය පාඩම් අනිවාර්යෙන් මුදු කවර් කරලා දෙනවා බය වෙන්න එපා. 100ක් නෙමෙයි 110ක් වගේ කීම ගන්න ගුරුවරයෙක් මම බය වෙන්න එපා. වෙන්න කියන තව හොඳ ප්‍රශ්නයක් 2017 අවුරුද්දේ ප්‍රශ්නේ. පුතාලට මම අවස්ථාව දෙනවා මේ ගැටලුව කරන්න විනාඩි 5ක්. බලන්න කරන්න බැයි නම් මේ ප්‍රශ්නේ මේ 2017 අවුරුද්දේ ප්‍රශ්නේ කරන්න බැයි නම් බෑ කියලා විතරක් අවංකවමට රිප්ලයි එකක් දාන්න. මේ ප්‍රශ්නේ කියවලා උත්තරේ ගන්න පුළුවන් නම් වයි ඔයාලා ගාන හදන්න එපා. මේ ගාන කියවලා උත්තරේ දෙන්න පුළුවන් නම් වයි. නැත්තම් බෑ කියලා රිප්ලයි එකක් දෙන්න මට. බලමු අපි. කී දැන් අපි නෙට්වර්ක් ගණන් ගොඩක් කරන්න පුළුවන් නම් දැන් මේක මට කියන්න බලන්න. කරන්න පුළුවන්ද බැරිද? සමීෂ්ට පුළුවන් කියලා කියනවා. රවින්ද්‍ර පුළුවන් අසුන් වීලෑන් නේද කියලා කියනවා. ගිත් මට පුළුවන් කියලා කියනවා. පුළුවන් අයියලා කරන්නකො බලන්න විනාඩි 5ක් දෙන්න. රවින්ද්‍ර පුළුවන්. අසුන් පුළුවන් ද කොට දාන්න නරතනාට පුළුවන් කියලා කියනවා. මට උත්තර බලා ගන්න තිබ්බනම් මරු ඔයාලගේ මේකට ලියනේමට. හරියමුද බය වෙන්න එපා. විමාසිරක් පුළුවන් කියලා කියනවා මම විමාසිලාට කරමු කියලා කියනවා නෑ නෑ අසුන්. විනාඩි 5ක් දෙන්නම් මොකද කරන්න පුළුවන් කියන දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ දරුවන්ට අවස්ථාව ලබා දෙන්න ඕනේ පුතේ අපි. විනාඩි 5ක් දෙන්න ටක් ගාලා ගාන කරන්න බලන්න. එක මිනිටක් පුළුවන් කියලා කියනවා. හැබැයි මේ එහෙම කියලා ඔය පේපර් එක ළඟට නම් මාකින් බලන් හදන්න බෑ. මම කරන්නම් කියලා කසුන් නෙල කියන්නේ. ඔව් නේද ගිත්මා. ඒක දැන් මෙතන කියන්න ඕනේ. හරි ඉක්මනට කරමු බලන්න පුතාලා. විනාඩි 5ක් දෙන්න අවසන් නම් මට බයි කියලා රිප්ලයි එකක් දෙන්න. බෑ වගේ ඉන්න දරුවෝ ටිකක් උත්සාහයක් දරන්න. හැම දරුවෙක්ම උත්සාහ දරන්න. මේක වෙනස්ම රටාවක තවත් නෙට්වර්ක් ගැටලුවක්.
ඉවර නම් හයි කියලා රිප්ලයි එකක් දෙන්න. අර්ථනා ඉවරයි කියලා කියනවා. අර්ථනා දුව විතරද ඉවර තාම. දැන් හදන්න පුළුවන් කියපු පුතාලා කොහේ හරි දෙන්නේ. රුෂිත් අවසන් කරන්න. ආවින්දත් අවසන් කරන්න. තව දරුවෝ දෙන්නෙක්වත් රිප්ලයි කරන්න බලන්න. ආවින්දට පස්සේ මම අවසන් කරනවා. තව එක්කෙනෙක් කසු හරි ඕකේ. අපි යමු ප්‍රශ්නෙට. යුද මුක්ත කලාපයක් යනු ආයතනයක වෙබ් සේවා දායකයෙක් වැනි බාහිරට මුහුණලා ඇති සේවා අන්තර්ජාලයට විවෘත කරන අතරතුර ජාලය ඉදිරියේ පිළිපවුරක් පසුපස සඟවන ලබන පෞද්ගලික IP ලිපින භාවිතයෙන් සකස් කරන ලද උපජාල ආවරණයක කියලා කියනවා. උපජාලයකි. ආයතනයකට අයත් DMZ සහිත ජාලයක් සඳහා 255 255 255 224 උපජාල ආවරණය සහිත 123 45 67 බිඳුව යන පොදු IP ලිපින පරාසය ලබා දී ඇත. මොන ලිපින පරාසයද? පොදු IP ලිපින පරාසය ලබා දීලා ඇත කියලා කියනවා. මෙම DMZ හි වෙබ් සේවා දායකයෙකු සහ තැපැල් සේවා දායකයෙකු අඩංගු වේ. ඒකේ තියනවලු මේකට සම්බන්ධ කරලා තියනවලු වෙබ් සර්වර් එකකුයි තැපැල් සර්වර් එකකුයි. ඒකට අභ්‍යන්තර භාවිතය සඳහා අමතර උපජාල හතරක් ඇති අතර. අන්න බලන්න අලුත් වචනයක් එනවා. අභ්‍යන්තර භාවිතය සඳහා උපජාල හතරක් ඇති අතර ඒවාට උපජාල ආවරණය 255.0.0.0 සහිත 10.0.0.0 වන පුද්ගලික IP ලිපින පරාසය භාවිතා කරනවා. පුතේ ගොඩක් වෙලාවට ඔය ආරක්ෂක අංශයේ හිම ජාලයන් සඳහා එයාලා ජාල ලේයර්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් අභ්‍යන්තර ජාලය, අනිත් එක අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා පොදු ජාලය. එයාලා හිම භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට එයාලගේ ආරක්ෂිත රහස් පණිවිඩ එහෙම හොමාරු වෙනවනේ පුතේ. ඒවා බාහිරට දැනගන්න බැරි වෙන්න තමයි යාලා අභ්‍යන්තර ජාලයක් කටයුතු කරන්නේ. ඒකට අභ්‍යන්තර ජාලයට කිසිම වෙලාවක බාහිර පුද්ගලයෙකුට ඇක්සස් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද බාහිර කෙනෙකුට ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ පොදු ජාලයකට විතරයි. දැන් පුතාලා අපි භාවිතා කරන්නේ පොදු ජාලයක්. අපේ ජාලය අභ්‍යන්තර ජාලයක් නෙමෙයි. ඒවත් අපි දැනගෙන ඉන්න ඕනේ. හරි? එක් එක් උපජාලය ඇති පරිගණක වලට අනිකුත් සියලුම උපජාල වලට සම්පර්කිත ප්‍රවේශ විය හැකිය. මෙම උපජාල හතර නියෝජන සේවා දායකයක් කරා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට ආයතනය තීරණය කළේය. ඒ අභ්‍යන්තරික සේවා ග්‍රාහකයන් සඳහා යෙදුම් සේවා දායකයෙක් ඇතමි. අභ්‍යන්තරයේ තියෙනවනේ මොකද්ද පුතේ? යෙදුම් සේවා දායකයක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මෙම ජාලය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපාංග හඳුනාගෙන ආයතනයේ පරිගණක ජාලයේ තාර්කික සැලැස්ම පෙන්වීම සඳහා ජාල සටහනක් හදින්න ජාලයේ සියලු කොටස් සුදුසු IP ලිපින සමග දක්වන්න ඔබ විසින් සිදු කරන ලද උපකල්පන පැහැදිලිව ප්‍රකාශ කරමින් සියලු ගණනය කිරීමද පැහැදිලිව දක්වන්න. තවද පරිගණකයක් උපජාලයට උදාහරණ IP පැකට්ටුවක් අන්තර්ජාලයට ගමන් කිරීමේදී නියෝජන සේවාදායක මගින් එම පැකට්ටුව සිදු කරන වෙනස්කම් විස්තර කිරීමට අවශ්‍ය වේ. හරි. දැන් බලන්න මේක අඳින්නේ කොහොමද කියලා.
කොහොමද කියලා. දැන් මෙයා කියනවා අභ්‍යන්තර උපජාලයේ IP ලිපින හැමත් ලියන්න කියලා. හරි. මම ඉස්සලා මේකේ ඩ්‍රෝවින් එක අදින්නම්කෝ. ඉන්ටර්නෙට් තියෙනවා. ඉන්ටර්නෙට් තියෙනවා. ලේසියෙන් අදින්න පුළුවන් එකනේ. ඔන්න ඇඳ ඉන්ටර්නෙට්. ඊට පස්සේ රවුට් එක අදින්නත් පුළුවන්. කිසිම ගේමක් නෑ. රවුට් එකත් ඇඳලා. ප්‍රශ්නයක් නෑ. ඊළඟට ෆයර්වෝල් එකත් ඇඳලා. ෆයර්වෝල් එකත් ඇඳලා. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඊළඟට මම මොකද්ද අදින්නේ? පුතේ මම ඊළඟට අදින්න ඕනේ ස්විච් එකක් නේ. අපි ප්‍රධාන ස්විච් එක තමයි මෙතන අදින්නේ. හරි මම ස්විච් එක අදින්නම්කෝ. ස්විච් එක ඇඳලා මට කියන්න බලන්න මෙයා කියන මේ IP ලිපින සමගයි ස්විච් එක අදින්න ඕනේ කියලා. මෙතන තියෙන මේ ස්විච් එකට කසුන් හරි මෙතන මේ තියෙන ස්විච් එකට ලබා දෙන්න ඕන IP ලිපිනේ මොකක්ද මම මෙතන තියෙන ස්විච් එකට ලබා දෙන්න ඕන IP ලිපිනේ මොකක්ද මම දැන් කියන්න බලන්න අදපු කට්ටිය මෙතන තියෙන ස්විච් එකට ලබා දෙන්න ඕන IP ලිපිනේ මොකද්ද මෙයා කියනවා IP ලිපින සමග දක්වන්න කියලා නර්තන උත්තරයක් දෙනවා තව එහෙනම් අපි බලනවා කිත්මක් දෙනවා අපි බලනවා අන්තර්ජාලයට සම්බන්ධ වෙන මොන ස්විච් එකද ඒ ස්විච් එක තමයි පොදු ස්විච් එක අපි ප්‍රශ්නේ කියවලා බලනවා පොදු ඒ කියන්නේ පොදු IP ලිපිනේ පරාසයට ලබා දීලා තියෙන IP ලිපිනේ කුමක්ද කියලා මේ බලන්න 123.45.67 බිඳුව යන පොදු IP ලිපිනේ පරාසය ලබා දී ඇත. එහෙනම් මෙතන ස්විච් එකට එන්න ඕනේ පුතේ 123යි 45යි 67යි බිඳුව. ඔන්න සයිඩ් අංකණයෙන් ඇලයිරක් දාලා පුතාලට මේකට යන බිටු ප්‍රමාණයක් තියලා පෙන්වන්න පුළුවන්. බිටු ප්‍රමාණය පුතාලා කියන්න බලන්න මෙන්න මේ ජාලයට යන බිටු ප්‍රමාණය කීයද කියලා පුළුවන් නම් මේ උපජාල ආවරණය බලලා සයිඩ් අංකණයෙන් කියන බලන්න මෙතන සබ්නෙට් බිටු කීයක් අවශ්‍යයිද පුතේ මෙන්න මේ ජාලයට කීයක් අවශ්‍යයිද 27ක් අවශ්‍යයි මෙතන 8ක් තියෙනවා මෙතන 8ක් තියෙනවා 16යි මෙතන 8ක් තියෙනවා 24යි 224ට කීයක් අවශ්‍යද පුතේ 3ක් අවශ්‍යයි එහෙනම් 8යි 16යි 24යි 27 සයිඩ් අංකණයෙන් ඔන්න ඔහොම ලියන්න පුළුවන් අපි මේව ලියන්න මෙහෙම සයිඩ් අංකණයෙන් ලියන විදිය කොහොමද කියලා අපි දෙවනි දවසේ පළවෙනි දවසේම කතා කරා ඊට පස්සේ දැන් මාර කේස් එක පුතා අභ්‍යන්තර උපජාලයක් තියෙනවා. මේ එතකොට මේ අභ්‍යන්තර උපජාලය අපි සම්බන්ධ කරන්නේ මේ ස්විච් එකටද? ඊළඟ ප්‍රශ්න. පුතේ අපි අභ්‍යන්තර ජාලය සම්බන්ධ කරන්නේ මේ ස්විච් එකටද? මේ ස්විච් එකටද? නැත. මතක තියාගන්න අභ්‍යන්තර ජාලයක් නිර්මාණය කරන්න අපිට අලුතෙන් ගේන්න වෙනවා කවුද පුතේ අපි යාට කියනවා මල්ටි ලේයර් ස්විච්. මොකද අපිට ගේන්න වෙන්නේ multi-layer switch. අපි යට කියනවා multi-layer switch කියලා. එහෙනම් අපි මෙතනින් ඇඳලා මේක අපි නම් කරනවා multi-layer switch. switch එක සම්බන්ධ කරනවා. multi-layer switch එකට තමයි අපේ අනෙකුත් උපජාල හතර. ඒ කියන්නේ මෙයාද උපජාල හතරකට කඩන්න කියනවනේ. අනෙකුත් උපජාල හතර සම්බන්ධ කරන්නේ අපි multi-layer switch එකට. ඒතකොට අභ්‍යන්තර ජාලය නිර්මාණය කරනකොට අනිවාර්යෙන් අපිට මල්ටි ලේයර් ස්විච් එකක් භාවිතා කරන්න වෙනවා. ඒක තමයි ප්‍රධාන ස්විච් එකට සම්බන්ධ කරලා අපි අනිකුත් උපජාලයන් සම්බන්ධ කරගන්නේ. ඔන්න මල්ටි ලේයර් ස්විච් එක සම්බන්ධ කරා. ඊට කලින් මෙයා කියනවා තව මෙන්න මේ ප්‍රධාන ස්විච් එකට සම්බන්ධ කරනවලු පුතේ මොනවද? මොනවද කියනවා මේ තියෙන්නේ. මේ තියෙන්නේ වෙබ් සේවා දායක. එහෙනම් මේකට අපි දානවා වෙබ් සර්වර් මේල් සර්වර් අඩංගු වෙයි. ඒකත් අපි mail server proxy server mail server තව එකක් අපි අඳිමු proxy server ඔන්න ඔය විදිහට හරි දැන් එන අභ්‍යන්තර ජාලය ගොඩනගන්න මල්ටි ලේයර් ස්විච් එකකුත් පාවිච්චි කරා ඊට පස්සේ අපි මේවට ස්විච් කියලා දීලා ඔන්න ස්විච් A ස්විච් B ස්විච් C ස්විච් D කියලා ලියාගමු දැන් මෙයා කියනනේ මේවට සුසු IP ලිපින දාන්න කියලා පුතේ මම A ට ලබා දෙන IP ලිපිනේ කුමක්ද IP ලිපිනේ කුමක්ද අයියලා කියමු බලන්න උත්තරේ. දැන් මට මෙහෙම කියන්නකො මේ A ට ලබා දෙන්න ඕන IP ලිපිනේ මොකක්ද මම? A ට ලබා දෙන්න ඕන IP ලිපිනේ. මම මේ වෙනම ලියන්න. 10යි 0.0.0
හරියට හරි 10.0.0. ඊට පස්සේ බීට ලබා දෙන්න ඕනේ මොකද්ද කියන්න මට? බීට ලබා දෙන්න ඕනේ. බීට ලබා දෙන්න ඕනේ. වැරදි ශාක්‍ය. අන්න හරි රුචි. අන්න හරි. අන්න හරි. දැන් මොකද්ද මේ කරන්න ඕනේ? බලන්න මම ගිය සතියේ කියලා දුන්නා මේ ක්ලාස් A එක තමයි බෙදන්න තියෙන්නේ. A එක බෙදද්දි වෙනසට ලක් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන බිටු 256. එහෙනම් හතරක් තියෙන්නේ මෙතන මේ මෙතන 256 හතරට බෙදන්න. 10යි 64යි 0.0 ඊළඟට 10යි 128යි 0.0 ඊළඟට 10යි 192යි 0.0 ඔන්න ඔහොමයි එන්න ඕනේ. එන්නාද? ඊට පස්සේ අපි පුතේ ඒතන උපජාල හතරයි තියෙන්නේ. ඒ උපජාල හතර හදන්න නම් බිඩු කීයක් අවශ්‍ය වෙනවද? අවම දෙකක් අවශ්‍ය වෙනවා. මේ ක්ලාස් A එක ක්ලාස් A උපජාල ආවරණය පිළිගන්නේ network host කියලා. එතකොට මෙතනට තමයි subnet bit දෙකක් එන්නේ. side අංකණයෙන් ලිව්වොත් එහෙම අපිට මේකට අවශ්‍ය වෙනවා බිටු 10ක්. බිටු 10ක් වුණ අපි කියලා පෙන්නනවා. පුතාලා මේ හැම එකක් යටින්ම 10යි 0යි 0යි ඇල ඉරක් 10 මෙතන 10යි 64යි 0.0 ඇල ඉරක් 10 මෙතන 10යි 128යි 0.0 ඇල ඉරක් 10 10යි 192යි 0.0 ඇල ඉරක් 10 ඒ වගේම තව ප්‍රශ්න ඉවර නැහැ මෙහා කිව්වා IP පැකට්ටු අන්තර්ජාලය වෙත ගමන් කිරීමේ නියෝජන සේවාදායකයේ මොකක්ද තිබ්බනේ අපි කියන්නේ අභ්‍යන්තර සේවා ග්‍රාහකයන්ට යෙදුම් සේවාදායකයෙක් දැත කියලා එහෙනම් පුතාලා මෙතන සුවිච් හතරෙන් එකට අනිවාර්යෙන් ඇප්ලිකේෂන් සර්වර් එක ලියලා දක්වන්න ඕනේ. ඇප්ලිකේෂන් සර්වර්. ඔච්චරයි. ඔය අවුරුද්ද ගොඩක් කතන්දර මේ කියලා තිබ්බේ නෑ ලකුණු 15ට ඔච්චරයි ළමයි අදින්න තිබ්බේ. දැන් ඊට පස්සේ අවුරුද්ද වල ගොඩාක් දේ ප්‍රශ්න තිබ්බනේ. නමුත් මේ අවුරුද්දේ කතන්දරෙන් ළමයිව පටලවලා ලේසි ප්‍රශ්නයක් දීලා තිබ්බා. ලේසි ප්‍රශ්නයක් දීලා තිබ්බා. පුතේ තේරුණාද? 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 Ferocious, Whitmires, Winnicus. ශාක්‍ය හරිනේ අරක පුතා මේ IP ලිපින බෙදාගෙන කියපු විදිය. ඉන්සර කවිදු හරි කියලා කියනවා. ඕකේ. එහෙනම් ඔයාලට තනියෙන් කරන්න මම ඕක අඳින්නේ නැතුව බැරිද හදන්න? අදින්න ඕනේ කොල්ලෝ. අදින්න අනිවාර්යෙන් ඕනේ. සර් ඕකේ ස්විච් වටේට රවුමක් අදිනවාද සර් කලින් වගේ? ඕකේ. ස්විච් වටේ මේ ස්විච් කියන්නේ වෙන්න මේක ස්විච් එකක් 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 මේක මල්ටිලේ ස්විච් එක රවුම් ඇදලා මම නිරූපණය කරේ පුතේ මේ ඉරක්කල පරිගණක සංඛ්‍යාව මේකේ පරිගණක සංඛ්‍යාව නැහැනේ ඒ නිසා හැම අවශ්‍ය වෙන්නේ නැහැ ඒක නේද කසුන් අහන්නේ මගේ නඩතන අහන සර් ප්‍රොක්සි සර්වර් එක හරහා ජොයින් කරන හින්දා ෆයර්වෝල් එක ජොයින් වෙන්න ඕනේ ප්‍රොක්සි සර්වර් එකට නේද ඉතින් හරි මේ ප්‍රොක්සි සර්වර් එක ෆයර්වෝල් එක සම්බන්ධ වෙන්නේ ප්‍රොක්සි සර්වර් එකට නෙමෙයි ප්‍රොක්සි සර්වර් එක තියෙන්නේ ප්‍රධාන ස්විච් එකේ ස්විච් එකට තමයි අපි ෆයර්වෝල් එක සම්බන්ධ කරන්න ඕනේ හරි තේරුණාද නේද අපි ෆයර්වෝල් එකක් පුතේ මේ සර්වර් එකට සම්බන්ධ කරන්නේ නැහැ අපි ස්විච් එකට සම්බන්ධ කරන්නේ හරි එතකොට මේ ප්‍රොක්සි සර්වර් එක සම්බන්ධ වෙලා තියෙන ස්විච් එකට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තේරුණාද නර්තන ඔයාලා ගැටලු ඇහුවොත් මම උත්තර ලබා දෙනවා ඊට පස්සේ මට කියන්න ඔව් කියලා කිව්වා තියෙනවා ඒකට එච්චරයි නේද මේ සම්බන්ධ ප්‍රශ්න අහලා තියෙන්නේ එහෙනම් හරි එහෙනම් අපි තව ප්‍රශ්නයකට යමු එන්න මෙහෙම තියෙන ප්‍රශ්නයක් උදාලා කරන්න ඕන පුතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පොදු ජාලයේ IP ලිපිණය ඇවිල්ලා 150යි 50යි 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 ඇලයිරක් 16 වේ එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභ්‍යන්තර භාවිතය සඳහා මෙයාලා තවත් ජාලයක් ගොඩනගනවා අභ්‍යන්තර භාවිතය සඳහා මෙයාලා තවත් ජාලයක් ගොඩනගනවා ඒ ජාලයේ අභ්‍යන්තර මේ පොදු ජාලය අභ්‍යන්තර ජාලයේ IP ලිපිණය ඇවිල්ලා 192යි 168යි 10යි බිඳුවයි ඇලයිරක් 24 ඒ වගේම පුතේ මේ අභ්‍යන්තර ජාලයේ ABC කියලා උපජාල තුනකුත් පවතී. එහෙනම් සුදුසු අවස්ථා හඳුනා ගනිමින් සුදුසු උපකරණ හඳුනා ගනිමින්
සුදුසු අවස්ථාවන් සුදුසු IP ලිපින සහ සුදුසු උපකරණ හඳුනා ගනිමින් මේ IP ලිපින භාවිතා කරමින් ජාල රූප සටහනක් ඇදලා දක්වන්න. ජාල රූප සටහනක් IP ලිපින සමග ඇදලා දක්වන්න. මට පෙන්වන්න විදිහක් නැහැනේ. ඔයාලා පොතේ හදින්න පටන් ගන්න. ඒකේ පොදු ජාලය වෙල 150යි 50යි 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 16 අභ්‍යන්තර ජාලය වෙල 192යි 16යි 8යි 10යි බිඳුව කලීරක් 24. ඕකට තව ඉතින් ජාල ලිපින විකාශන ලිපිනෙත් අහන්න පුළුවන්. එහෙම මට අවශ්‍ය නැහැ. පුතාලා මේ අර 2017 අවුරුද්දේ වගේම ජාල රූප සටහන ඇදලා ඒකේ IP ලිපින ලියන්න බලන්න ඉක්මනින් විනාඩි 5ක් දෙන්නම් ඔයාලට. ලියාගෙන ඉවර 40 ඉවර නම් බයි කියලා රිප්ලයි එකක් දෙන්න. අතන ඉවරයි කියලා කියනවා. දරුවෝ ගොඩක් කට්ටිය අවසන් කියලා කියනවා. බලමු පුතේ ඔයාලා ඉඳපෙක හරිද කියලා. මේකෙත් අනිවාර්යෙන් සලාම් ඉන්ට්‍රෙට් දාන්න ඕනේ. ඊට පස්සේ රවුටර් එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ ෆයර්වෝල් එක අපි දාන්නේ. දැන් මම හිතනවා පුතාලා මට පුරුදු වෙලා ඉන්නේ. ඊළඟට ස්විච් එක ප්‍රධාන ස්විච් එක. ඒතකොට මෙතන ඒකට IP ලිපින් ලබා දෙන්න පුළුවන් 150යි 50යි 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 ඇලයිලා මෙතන එකයි තියෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ 16ම දාන්න පුළුවන්. ඊට පස්සේ අභ්‍යන්තර උපජාලයක් තියෙනවා. අභ්‍යන්තර උපජාලයක් තියෙනවා අපි දන්නවා අනිවාර්යෙන් මල්ටි ලේයර් ස්විච් එකක් ගන්න වෙනවා. ඒකල අපි ලියනවා මල්ටි ලේයර් ස්විච් කියලා එකට. ඒකට සම්බන්ධ වෙන තවත් උපජාල තුනක් එකයි අපි දන්නේ උපජාල කියන්නේ අනිවාර්යෙන් ස්විච් එක සම්බන්ධ වෙන්න ඕන කියලා තුනයි. ඔන්න එහෙනම් අපි එක නම් කරනවා A ස්විච් එක B ස්විච් එක C ස්විච් එක කියලා. ඉන් පස්සේ පුතේ අභ්‍යන්තර ජාලය සඳහා භාවිත කරන IP ලිපිනක් දීලා තියෙනවා 192යි 168යි 10යි බිඳුව. එතකොට උපජාල තුනයි තියෙන්නේ. අපිට එහෙනම් උපජාල තුනයි කියන්නේ මෙතන පරිගණක සංඛ්‍යාවකුත් දීලා නැති නිසා සමානව 64 බැගින් බෙදාගෙන යන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට මුලින් නම් මම මේවා බෙදන්න අවශ්‍ය 64 32කට බලන විදිහත් කියලා දුන්නා. නමුත් දැන් අපි ගණන් හදලම අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. දැන් ඔයාලට මේක බැලුව බැලමට තේරෙනවා මෙයාට කීයක් ලිපින වෙන් කරනවද කියලා. ඔයාට හරියට නෙට්වර්ක් ටික අවබෝධ වුණා නම් ඔයාට එහෙම හිතෙනවා. මෙයාට 64ක් ඇති. එහෙනම් අපි මෙයාට දෙනවා පළවෙනි එක්කෙනාට 192යි 168යි 8යි බිඳුව ඊළඟ එක්කෙනාට 192යි 168යි 8යි 64 ඊළඟ එක්කෙනාට 192යි 168යි 8යි 128. ඊට පස්සේ උපජාල ආවරණයේ සයිඩාංකණයෙන් අපි මේක නිරූපණය කරොත් උපජාල තුනක් හදන්න බිටු 4ක් වෙන් කරන්න වෙනවා. බිටු 4 බිටු දෙකක් වෙන් කරන්න වෙනවා. දෙකේ එතකොට දෙකයි කියන්නේ ක්ලාස් C එකක් 255 255 255 192
එහෙනම් පුතේ එයාට සයිඩ් අංකඩෙන් පිටු කීයක් අවශ්‍ය වෙනවද සබ්නෙට් බිට්? හරියට හරි ශාක්‍ය 26ක් අවශ්‍ය වෙනවා. එහෙනම් ලේරක් දාලා 26 කියලා දාන්න. 26 කියලා දාන්න. හරි. දැන් මට කියන්න පුතාලට මේ ගැටලුව මේ වගේ ගැටලුවක් ආවොත් විසඳන්න පුළුවන්ද? මේ රටාවෙන් ආවොත් විසඳන්න පුළුවන්ද? අභ්‍යන්තර ජාල දාලා ආවොත් විසඳන්න පුළුවන්ද? අවසානට ආවේ 2017 අවුරුද්ද ඊට පස්සේ ආවේ නැහැ. ආවොත් විසඳන්න පුළුවන්ද? ෂුවර්ද? හරි. එහෙනම් පුතේ මේ වෙනකොට නෙට්වර්ක් වලින් අහන්න පුළුවන් සියලුම විභාග ප්‍රශ්න සමග සියලුම රටාවන් ටික සාකච්ඡා කරලා අවසන්. ඉතින් තවත් රටාවක් නැහැ. ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න මම සාමාන්‍යයෙන් කවුරුත් හදන්නේ නැති ක්ලාස් A වලින් හැදුවා B වලින් හැදුවා. ඒ වගේ විවිධ ලිපින පරාසයන් අරගෙන පුතාලට ගණන් ටික හැදුවා. ඉතින් එහෙනම් දෙයියන්ගේ පිහිටෙන් උඹලට දැන් නෙට්වර්ක් ගැටලුවට ලකුණු ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයිද? පුළුවන් ද විශ්වාසය තියෙනවද? ඒකට මගෙන් සහයෝගයක් හම්බුණාද? හොද නැද්ද? හොද නැද්ද? ශාක්‍ය උ කියලා කියනවා. අනිත් කට්ටිය නැද්ද? මොකද රිප්ලයි කරනවා. ඕකේ මම හිතනවා අනිවාර්යෙන් ඒ කියන්නේ මෙහෙමයි. වගකීමෙන් කියනවා. ඔයාලට ලොකු සපෝට් එකක් මම දුන්නා පුතේ. උඹලට ඒක තේරෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මොකද මේ තරම් රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔන්ලයින් පන්තියකවත්. හේතුව අපහසුයි ගුරුවරයෙකුට කරන්න. ඒ කියන්නේ ගුරුවරුන් දන්නවා නිසා නෙමෙයි. මේ ප්‍රශ්න තියෙන්නේ කරන්න අමාරුයි ළමයිට පැහැදිලි කරමින්. නමුත් මම උපරිම උත්සාහයක් දරුවා ඔයාලට ඒ කොටස් ටිකක් පැහැදිලි කරන්න පාවිච්චි කියන අවසානට කරපු ටික නම් හදවතටම වැදුනා සර්. හරි ඕකේ. කොහොම හරි කමන්නේ නැහැ පුතාලට මේ ටික තේරුණා නම් ඒක තමයි මට තියෙන එකම සතුට. ඉතින් නෙට්වර්ක් ඇඩ්‍රස් සම්බන්ධව කොටස් ටික ඔක්කොම මේ වෙනකොට කරලා අවසන්. ශාවින් කියන බුදුම්මෝ සර්ට පට්ට පින් කියලා. හරි එලකිරි මෙච්චර පුතේ රචනා ප්‍රශ්න කතා කරන්න පුළුවන් රටාවන් තියෙන තවත් ඕනනම් ඉතින් ආදර්ශයව හද දෙන්න පුළුවන් තේරුමක් නැහැ. දැන් අපේ පුතාලම ගණන් කිහිපයක් හදන්න try කරන්න විවිධ රටාවන් මේ නිර්මාණය කරගනිමින් මේ වගේ නෙට්වර්ක් ගැටලු සම්බන්ධව මෙතනින් අවසන් වෙන්නේ තවත් පාස් පේපර් වල පාස් පේපර් නෙමෙයි මොඩල් පේපර්ස් වල තියෙන රචනා ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කරමු. එහෙනම් අදට ටිකක් මම කලින් අවසන් කරනවා. ඔන්න කාලයකට පස්සේ අද අපි ටිකක් කලින් අවසන් කරනවා. මොකද මෙතනින් එහාට කතා කරන්න කොටසකුත් නැහැ. වැඩිපුර කතා කරන්න ගියොත් මේ කරපු ටිකක් පුතාලට පැටලිලා අමතක වෙන්නත් හැකියාවක් තියෙනවා. ඒ අපිට ගණන් ටික දාන්නකො සර් ගෲප් එකට. හරි. මම මෙහෙම කරන්නම්. එහෙනම් මම මේ ගණන් ටික දැම්මෝ ඔයාලගේ WhatsApp group එකට දාන්න. පුතාලා එහෙනම් ගණන් ටිකක් බලලා නැවත කරන්න උත්සාහ කරන්න. අදට මම මෙතනින් පන්ති අද නවත්තනවා. පුතාලට සුබ රාත්‍රියක්. අපි සිකුරාදා දිනේදී නෙට්වර්ක් සම්බන්ධ මූලික කොටස් එක නෙට්වර්ක් සම්බන්ධ තියරි කොටස් ටික මුල සිට ආවරණයක් කරමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් පුතේ. ඉතින් සමා වෙන්න අද ටිකක් කලින් අවසන් කරන්න වුණාට. ඉතින් එහෙම කරන්නේ තව දුර ගියොත් එහෙම ඔයාලට පැටලෙන්න පුළුවන්. නිසා සහ මේ නෙට්වර්ක් වලට අදාළ කොටස් සියල් මේ ඇඩ්‍රස් වලට අදාළ සියලුම කොටස් ටික අවසන් වෙන නිසා. හරි එහෙනම් හැමෝටම good night. අපි අලුත් දවසක නැවත හමු වෙමු.